මොකද අපි දැන් අපි පේපර් එක දිහා බැලුවොත් පේපර් එකේ අපිට එන ප්‍රශ්නත් එක්ක නේද අපිට PHP කෑල්ල ගැන පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි අපි කොහොමද PHP පාවිච්චි කරලා database එකක් connect කරගන්නේ අපේ web page එකත් එක්ක. ඒකට මම උදාහරණයක් වශයෙන් දුන්න එකයි මෙන්න මේ කොටස. අපි මේක තමයි සාමාන්‍යයෙන් දැන් පහුගිය අවුරුද්ද පේපර් එක බැලුවොත් ඔය තමයි අහලා තියෙන්නේ. මම මේක එතනදී මෙන්න මේ ටික පොඩ්ඩක් දෙන්න උත්සාහ කරේ. අපිට මේ ටික උත්තර ලියා ගන්න පුළුවන් නම් අපිට ගැටලුවකින් තොරව උත්තරය හදා ගන්න පුළුවන්. PHP කෑල්ල. ඊට අමතරව අපිට සාමාන්‍ය කෙටි ප්‍රශ්නයක් දෙයක් එන්න පුළුවන් PHP සම්බන්ධ කරගෙන loop එකක් වගේ දෙයක්, array එකක් වගේ දෙයක් අපෙන් අහන්න පුළුවන්. අපිට සාමාන්‍ය වශයෙන් ගත්තොත් ඒ වගේ ප්‍රශ්නයක් අපිට අහන්න. එතකොට අපිට ඒක අපි දීපු notes වලින් කොහොමද PHP වලින් loop එකක් හදාගන්නේ ඒ වගේ. ඉතින් ඒක ඇත්තටම අර අපි කියන Python ප්‍රශ්න වගේ නැත්නම් programming concepts, flow chart, pseudocode ඒ ඔක්කොම අතර සම්බන්ධයක්. ඉතින් මේක තමයි පහුගිය අවුරුදු දෙක තුනේ මෙහෙව්වේ. ඉතින් මේකදී අර අපිට මේ ටික අර ෆොටෝග්‍රාෆ් එකක් වගේ. මේ ටික අර ෆොටෝ එකක් වගේ ඒ කෝඩින් ටික මතක තියාගන්න ඕනේ. දැන් මෙතනදී කොටස් දෙකක් වැදගත්. එකක් තමයි මේ PHP කියන කෑල්ල. ඊළඟට SQL. මේ SQL කෑල්ල. මොකද අපි PHP ලින්ක් කරන්නේ database එකක් කනෙක්ට් වෙන එකනේ. අපි connecting to a database. ඒතොර database එකට connect වෙනකොට ඒ කොටසට අපි connection එක ඇති කරලා පස්සේ database එක වැඩ කරන SQL වල. ඒතොර අපිට අනිවාර්යෙන් SQL ඕනේ. අපි කියන්නේ knowledge level දෙකක්. ඒ කියන්නේ එකක් PHP සම්බන්ධ අනිතක SQL. ඒතර SQL එකක් ඕනේ. මම එතකොට අර තනි කැලේ යන්න බෑ. ඒතර මේ තියෙන අපිට SQL පාචන විදිය. ඒතර අපි SQL එකට තමයි මෙතන මේ බර දාන්නේ. ඒතර ඊටු ටික මේ ටික තියෙන්නේ මේ PHP කොටසේ. ඒතර PHP එකේ අපිට අහන්නේ ඔය පොඩි දේවල් ටිකක්. මම මේකයි මේ ප්‍රශ්නේ දැම්මේ. ඒතර මේක අපිට අර ෆොටෝග්‍රාෆ් එකක් වගේ මතක තියාගන්න. How to connect to a database. මෙන්න මේ පේලිය අපි දාලා තියෙන්නේ අපි ප්‍රශ්නෙත් එක ගත්තාම මේ පේලිය අපි කොහොමද database එක connect වෙන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් ඕක තමයි database connect වෙන එක සරල ක්‍රමයක්. There are few methods to connect to a database. අපි සම්බන්ධ database සම්බන්ධ ක්‍රම ගොඩක් තියෙනවා. ඔය එකක් අපි පාවිච්චි කරන්නේ. මෙතනදී අපිට අර ඔයගොල්ලෝ ගන්න පොදු ක්‍රමය පාවිච්චි කරලා database එකකට connect වෙන්න පුළුවන්. දැන් ඔබ අපි නෝට් එකේ ඔය ටික දුන්නා. ඉතින් අපි මේ ටික ආයසරයක් මතක් කරගන්නයි තියෙන්නේ. බලන්න. දැන් මෙතන අපිට උඩින් දෙනවා විස්තරය. මේ විස්තර උඩ දෙනවනේ. ඉතින් මේ තැන් වලට සම්බන්ධ කරන්න තියෙන්නේ. ඒත් අපිට host එකට දාන්න ඕනේ මෙතන මේ local host න වචනේ. මෙතන දාගන්නවා local host න වචනේ. user කවුද root. සාමාන්‍යයෙන් අපිට අපේ MySQL වල ඕනම user කෙනෙක් හදා ගන්න පුළුවන්. root කියන්නේ එයාගේ top level administrator level එක. ඒතර මේකේ අපි යන්නේ යත් එක්ක. ඒ නිසා අපි එතනදී එයාව connect කරගන්න root එක දාන්න. password එක මෙතන. මෙතන database එකේ නම. දැන් මෙතන database එකේ නම අපි පාවිච්චි කරන්නේ අපි දැන්ට හදපු database එකට connect වෙන්න. නැත්නම් අපිට database එකක් මේකේ ඇතුළේ හදන්න පුළුවන්. PHP ඇතුළේ එහෙම හදනවා නම් අපිට ඔය කැලේ එන්නේ නැහැ. අපි කනෙක්ට් වෙනකොට PHP වලින් අපේ MySQL වලට අපිට අදාළ database එක ඕපන් කරාම කනෙක්ට් වෙන්න පුළුවන්. අපිට ඒක ඒ කියන්නේ ඕපන් කරාම කනෙක්ට් වෙන්න පුළුවන් එකපාරට. තේරුණාද? එතකොට අපිට උතනදී අර database නම දෙන්න වෙන්නේ database එකේ මොනවාරි වැඩක් කරනවා. ඒ කියන්නේ table එකක් හදනවා නම් table එකට දත දානවා නම් table එකෙන් දත ගන්නවා නම් ඒ වගේ දේවල්. table එක අප්ඩේට් කරනවා ඔය වගේ මේක පාවිච්චි කරනවා. ඒතර එතනදී අපිට database එකේ නම නොදී යන්න පුළුවන්. එහෙම නොදී ගියොත් අපි වෙනම database එකට connect වෙන්න ඕන. දැන් මෙතනදී අපි යොමු කරනවා අපි කෙලින්ම අපි මේ database එක open කරනවා. MySQL connect වලට. දැන් මෙතන එකයි අපි connection එකක් හදන්නේ. අපි මේ අවශ්‍ය කරන විදිහට. දැන් මෙතන දෙනවනේ values හතරක් දෙනවා. අපි හදනවා නම් new connection value හතරක් දෙනවා. ඔය value හතර තමයි වැදගත් ඔක පිළිවෙලට කියනවා. පිළිවෙලට කියනවා. දැන් ඇත්තටම ඔය උඩ ලිව්වේ පිළිවෙල. පිළිවෙල මොකද්ද? ඉස්සෙල්ලා host එක, ඊට පස්සේ user name එක, password එක connect කරලා database එක. දැන් මෙතන ලියන්න ඕනේ මුලින්ම ලියන්න ඕනේ $host කියලා. මෙතන. මේ තමයි මෙතන ලියන්න. $host. ඊට පස්සේ user name එක. ඒ $user කියලා. ඊට පස්සේ password එක $password.
database නම dollar database. ඒ හතර තමයි පිළිවෙලට ලියන්න. පිළිවෙලට තියෙනවා. ඒවා වෙනස් කරන්න බෑ. ඒක අනිවාර්යයි. ඒක වෙනස් කරන්න බෑ. හරිද? ඒතර සාමාන්‍යයෙන් අපි ගත්තොත් සාමාන්‍ය අවස්ථාවේදී root කියන user අපි මයිස්කල් password එකක් දාන්නේ නැහැ. එහෙම නොදැම්මොත් අපි මෙතන password තුයනවා. මේක නම් password දීලා තියෙනවා. ඒතර මෙතන password empty තියෙනවා. ඒ කියන්නේ area වැහුවා. අපේ null string කියලා මුකුත් නැහැ null. area වැහුවා. හරි. එතකොට අපි මෙතන පොඩ්ඩක් මම යටදී වෙනස් කරා මේ කතාව. මම මෙතන කිව්වා දැන් මෙන්න මේ line එක නැත්තම් මොකද කරන්නේ? අන්න වැදගත්. දැන් මේකේ මේ පිළි දීලා තියෙනවනේ. මේ පිළි නැතුළද මොකද කරන්නේ? මේ පිළි නැත්තම් අපි ප්‍රෝග්‍රෑම් එකේ මේ පිළි ලියන්නේ නැහැ. ඒතර මොකද වෙන්න ඕනේ? මෙන්න මෙතනට ලියන්න ඕනේ අර අදාළ දත්ත ටික. අපි දැන් කරන්නේ මේ ටික variable එකට දාලා variable පාස් කරනවා මෙතන. අපි host නම අදාළද මේක දාන්න. එතකොට අපිට මෙතනදී මේ තැන් වල තියෙන variable names විචල්‍ය නාම තියෙනවා. හැබැයි අපිට කරන්න පුළුවන් කෙලිම මෙන්න මේ දත්තය local host කියලා මෙතන ලියන්න පුළුවන්. ඩබල් quotation ඇතුලේ දුවිල් කරගෙන මෙතන කෙලිම local host. මෙතන ලියනවා username. මෙතන ලියනවා password. මේ හතර. මේ උඩදී මේ හතර මෙතන. ඒක අපිට ලියන්න පුළුවන්. අවශ්‍ය ලියන්න. ඒතර මෙතන ඒ හතර ලියන්න. එතකොට අර මෙන්න මේ කතාව. අපිට මේ පිළි නැත්තම් මේ පිළි අපි අර දත්ත ටික ලියමු. ඒක තමයි අපිට අවශ්‍ය දේ. මොකද දැන් පහුගිය අවුරුදු දෙකේම දුන්න ওই විදිහට. කියන්නේ variable එක පාස් කරේ නැහැ කියලා වැලිඩ් ඒ අදාළ දත්ත ටික දෙලා ලියමු. මම ඒකයි වෙනස් කරේ. සමහරට අපිට දත්ත ටික වෙනම තැනක දීලා variable set එකක් දීලා අපිට variable set එක මේ new connection එකට පාස් කරලා අහන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි එහෙම දුන්නේ. එතකොට අපිට අදහස කරන්න එහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඒක ඇතුලේ මෙන්න මේ තැන් වල දෙන සම්මත විස්තර තියෙනවා. මේ තැන් වල සම්මත විස්තර තියෙනවා. මේවා. අපි කොහොමද ටේබල් එකක් ක්‍රියේට් කරන්නේ? දැන් මේකට ටේබල් එක හදන්නේ ටේබල් එක. මේවනේ ෆීල්ඩ් නේ. તો දැන් අපි කියන්නේ අපි පාවිච්චි කරන්නේ මොනවද? SQL statement. එතකොට මේ අපි හදන්නේ ටේබල් එක නිසා අපි කියනවා නේ create එනම් command create table. ඒවා MySQL SQL commands. create table එකේ නම. මා table එකේ නම අපිට table එකේ නම අපිට කියත හැකි. ඉතින් table එකේ නම මොකක්ද? EMP details. ඉතින් මේ විස්තර හොඳට බලන්න ඒවම දෙන්න ඕනේ. ප්‍රශ්නේ හොඳට 3 පාරක් 4 පාරක් කියවන්න. ඉතින් මම මෙතන පොඩි විස්තර දුන්නාට සාමාන්‍ය මීට වඩා ලොකුවට විස්තර වශයෙන් දෙන්න පුළුවන් ඔයගලන්ට විභාග. මම ඉතින් මේක සමරයිස් කරලා උත්තර ටික එන්න උත්තර ටික කරලා ගන්න ලිව්වා. හැබැයි විභාගෙදි මෙහෙම දෙන්නේ නැහැ. මේක නිකන් දිග ඡේදයක් දෙන්නේ. නැත්තම් ඡේද දෙකක්. ඔක අස්සෙන් මේ වචන ටික තියෙන්නේ. ඔලෝ පහුගිය අවුරුද්දේ ප්‍රශ්න අරන් බලන්න. විස්තරය තමයි දුන්නේ. මෙහෙම වෙන් කරලා දුන්නේ නැහැ. එතකොට අපිට අදාළ විස්තර ටික එකෙන් එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. විස්තර ටික ඇදලා ගන්න ඕනේ. මේ වගේ ඒව වෙන් කරගන්න. host name එක, password එක, user name එක, database නම, table name ඔක්කොම වෙන් කරගන්න. ඒක වෙනම තරක සටහන් කරන්න. මේක ඉතින් ගොඩක් දෙන්නේ structure එකනේ පහුගිය කාලේ දුන්නේ දිගටම ස්ටැම්ප් පුරවන්න. ඒ නිසා විස්තර ටික පැත්තක ලියාගෙන ඒ ටික මෙතන ඇද ගන්න. ඒක අපිට ඒක කරන්න පුළුවන් පහසුයි. ඒක අපි උද ගණිතේ මෙන්න මෙතන අවශ්‍ය දේ පුරවන්න. දැන් මෙතනදී ඇත්තටම දැන් මේ table එක දිහා බලමු අපිට මෙතන ලියන්න වෙන්නේ field එකේ නමයි. දැන් පළල එක දුන්නා. field එකේ type එකයි size එකයි. දැන් මේකේ නම් මම කියලා නැහැ primary key එකක් කියලා. හැබැයි primary එකක් දෙන්නත් පුළුවන්කම තියෙනවා. නිසා මෙතන මම මේ හිස්තැන් දෙකක් දෙන්න අදහසක් employee code එක primary key වශයෙන් දෙන්න අදහසක් ඇති. අපි දැන් මුලින්ම size එක දෙනවා. අර කීයද මෙතන primary key කියලා. ඉතින් මම මේක කිව්වේ නැහැ. ඒක අවබෝධයෙන් දැනගත යුතුයි කියන අදහසෙන් මම හිටපු නිසා. හැබැයි විභාගෙදී ඒ විස්තරෙත් දෙනවා. පැහැදිලිද? මෙතන employee code මෙතන ලියනවා type එක අපි ලියන්න වෙන්නේ චා හරි වාචා හරි නේද? text type නේ. ඒ නිසා මෙතන වඩා හොඳයි වාචා ලියන එක. size එක දෙත හැකි. දැන් සාමාන්‍ය employee code එක 5ක් වයි දෙන්න පුළුවන් අපිට එහෙම දෙන්න. මෙතන ලියනවා primary key එක. මොකද අපි ඒක primary key වශයෙන් ආදේශ කරන්න බලාපොරොත්තුවක් තියෙන නිසා. අපි මේ හදන ටේබල් එකක් නේ හදන්නේ.
ඒ වගේම අපි දත්ත කීපයක් දෙන්න ඕනේ. ෆීල් නේම් එක දෙන්න ඕනේ, ටයිප් එක දෙන්න ඕනේ, සයිස් එක දෙන්න ඕනේ. එතන මෙතනදී අපි දෙන්න ඕනේ වාචා කියලා බරට සයිස් එක දෙන්න ඕනේ 5ක් 6ක් වගේ දෙන්න. එතකොට ඒගොල්ලෝ දන්නවා මේ තැන ලියන්නේ අර අදාළ ෆීල් ටයිප් එකයි සයිස් එක. මෙතන හිස්තැන් දෙකක් දුන්නේ එකයි අදහස එම්ප්ලොයි කෝඩ් එක ප්‍රයිමරි කී වශයෙන් ඩිෆයින් කරන්න ඕන කියන අදහස හිටපු නිසා. ඉතින් මේකම විස්තර දුන්නේ නැහැ. ඒක අපි අවබෝධයෙන් දැනගත් දෙකෙනෙක් හිටියා. හරි. ඊට පස්සේ අපිට එන්නේ අර සම්මත දේවල් නේද? මෙතන අපිට අදහසක් වශයෙන් එන්නේ මෙතන මේ අපි කොහොමද කනෙක්ට් වෙන්නේ කනෙක්ෂන් එක චෙක් කරන්න කියන එක. කනෙක්ෂන් චෙක් කරන්න කියන එක. એટલે මෙතන අපි කරන්නේ මේ අපි කෝර් එකක් කරන්න යනවා. කෝර් එකක් කරන්න යනවා. කෝර් එකක් කරන්න. එතකොට අපි මේ වැඩේ කරන්න යන්නේ. කෝර් එක කියන්නේ ක්‍රියාකාරකමක් කරනවා. તો මොකද ක්‍රියාකාරකම මෙන්න මේ ස්ටේට් ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සේ ඇතුළේ ලියන්න ඕනේ මේ නම $s කියන. ඒක පැහැදිලිනේ. අපි දන්න එකක් නේ ඔක. ඒක අමාරු සංකීර්ණ එකක් නෙමෙයි. මෙතන අපි ක්‍රියාත්මක කරන SQL ස්ටේට්මන්ට් එක. එතකොට මෙතන ලියන්නේ $s කියලා. එතකොට මෙතන අපි කරන්නේ මොකද්ද? මේ query එක run කරන්නේ අර කනෙක්ෂන් එක හරහා. ඒ කියන්නේ මොකද්ද කනෙක්ෂන් එක? මෙන්න මේ කනෙක්ෂන්. එහෙනම් අපි දැන් සාමාන්‍ය වශයෙන් ගත්තොත් මේ වචන ලියනවා මෙතනට. මේ වචන ලියනවා මෙතනට. ඕවා පොදු දේවල් හැමතිස්සෙම තියෙනවා. හරි? ඒක අපිට එච්චර අමාරු සංකීර්ණ එකක් කියලා මම හිතන්නේ නැහැ. පැහැදිලිද ඒ ටික? ඉතින් මෙතන අපිට තියෙන පුංචි මොන හරි දෙයක් කියන්න නේ. අර ටේබල් එකේ නම. ටේබල් එකේ නම. මේක අපිට අදහසක් වශයෙන් මොකද එරර් මැසේජ් එකක්. හැමතිස්සෙම එරර් මැසේජ් එක කම්ප්‍රෙහෙන්සිව් වෙන්න ඕනේ. මෙතන අපි ලියන ටේබල් එකේ නම. ටේබල් අපි දැන් මොකද EMP detail create success. ඒක නිකන් මැසේජ් එකක්. මේක නිකන් අදහසක්. මේ දක්වා පැහැදිලිද? ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවද? ඉතින් මේ ටික ෆොටෝග්‍රාෆ් එකක් වගේ මතක තියාගන්න. හරි. ඒක ලකුණු ගන්න පුළුවන්. අපි කතා කරා ඊට පස්සේ නේද? පුංචි දේවල් ටික අපි දැන් මේ කියන්නේ රෙකෝඩ් එකක් දාන්නයි යන්නේ. ඉතින් into කියන කමාන්ඩ් එක into කියන කෑල්ල එන්නේ insert එකේ කරලා පස්සේ එන්නේ නැහැ නේ SQL වල. ඒකයි මම කියන්නේ මේක මේ ඉතර තෝඩා මේ කියන්නේ අපි මේ කතා කරන්නේ. දැන් මෙතනදී අපි ඇත්තටම කියන්නේ ටේබල් එකට රෙකෝඩ් දෙකක් දාන්න යන්නේ එකපාර. ඒතර අපි කරන්නේ මොකද්ද? මෙතන දාන්න ඕනේ insert into table එකේ නම. මම හැමසම කියන්නේ මේ තියෙන නම් හොඳට මතක තියාගන්න ඒවම තමයි දාන්නේ. හොඳට කියවන්න විස්තරේ. එක්ක තමයි ප්‍රශ්න පත්‍රය තුල highlight pen එකකින් highlight කරගන්න ඒවා. නේ? නැත්තම් වෙනම තැනක ලියා ගන්න. ප්‍රශ්න පත්‍රයෙන් පැත්තක ලියා ගන්න. පැන්සලෙන් ලියා ගන්න. පැණිදුවත් කමක් නැහැ. නැත්තම් අර පේපර් එකේම දැන් මේක විෂයම දැන් මේක ස්ට්‍රක්චර් නිසා තමයි දෙන්න වෙනවනේ. නිසා පේපර් එක අවුල් නොකර නේද? තමන් ඒක ක්‍රමානුකූලව සටහන් කරනවා. මොකද ස්ට්‍රක්චර් එක දෙන්න වෙනවනේ. සෙකන්ඩ් එකේ නේද? ස්ට්‍රක්චර් දෙන්න නිසා ඒක පොඩ්ඩක් තමන් අර පේපර් එක මම කියන්නේ ජරා කරන්නේ නැතුව දෙන්න දා උත්සාහ කරනවා. මෙතන එතකොට insert into table එකේ නම මෙතන field names මේ මම උදාහරණ දුන්නා field names. සමහරට විභාගෙදී මේ එකක්වත් නොදින්නත් පුළුවන්. දැන් මෙතන field ටික තමන් කැමති පිළිවෙලට ලියනවා. මේ පිළිවෙල වෙන්න ඕනේ නැහැ. හරිද? ඒකට හොඳම දේ තමයි මේ දේ පිළිවෙල පාවිච්චි කරනවා. ඒක සම්මතයිනේ. You can write in any order, but better to follow the order in the paper. ඒ පිළිවෙලට විතර ලියනවා. මේ දැන් දෙකක් දාන්නේ. මෙතන වචනයක් ලියන්න. මෙතන ලියන වචනේ මොකක්ද? කියන බලන්න ටක් ගන්න. Insert into table name මෙතන ලියන්න. මම highlight කරලා දෙන්නේ. එතන ලිවිය යුතු values කියලා. values වල මේ value ටික ලියනවා.
සාමාන්‍යයෙන් එක SQL ස්ටේට්මන්ට් එක ඉන්සර්ට් කරද්දී අපිට values ගොඩක් ඉන්සර්ට් කරන්න හැකි. ඒ නිසා අපි පළවෙනි data set එක ලියනවා මෙතන. දෙවෙනි data set එක මෙතන. ඉතින් කමාදා ලියන්න. මෙන්න මේ දත්ත ටික මේ දත්ත ටික කමාදා ලියන්න. ඉතින් වැදගත් කාරණා දෙක තුනක් තමයි මතක තියාගන්න. එකක් තමයි අපි text වාචා ලියනවා නම් අනිවාර්යෙන් දාන්න ඕනේ ඒවා double quotes නැතුව. වාචා ලියනවා නම් අපි හැම එකම ලියන්න ඕනේ මේ වගේ double quote ඇතුව. කමා දැම්ම. දිනයක් ලියනවා නම් ඒත් ලියන්නේ double quotes නැතුව. දිනයක් ලියනවා. අපි ඒක ලියනකොට දිනේ ලියද්දි හැමසම හොඳයි අවුරුද්ද ලියලා hyphen එකක් ගහලා මාස ලියලා hyphen එකක් ගහලා date එක දාන්න. දිනේ ලියලා හැමසම අවුරුද්ද ඉලක්කම් 4කින් ලියන්න. මාස ඉලක්කම් 2කින් ලියන්න. දින ඉලක්කම් 2කින් ලියන්න. ඒක අපි දැන් පෙබරවාරි මාසෙ නම් 0.2 දාන්න. ඒක තමයි හොඳ. දිනේ 5 නම් 0.5 දාන්න. හොඳ ක්‍රමය ඒකයි. උඩ කොහොම දත්ත ලයිස්තුවේ කොහොම විස්තර දුන්නත් දිනේ දාගෙන කියන්නේ 2022. කොහොම දාන එක තමයි වඩාත් හොඳ ක්‍රමය. ඒක වඩාත් හොඳ ක්‍රමය. හැමසෙම කම්ප්ලීට් එක. කියන්නේ පිරෙන්න දාන්න වර්ෂයට ඉලක්කම් 4ක්, මාස ඉලක්කම් 2ක්, අවුරුද්දේ දිනේට ඉලක්කම් 2ක්. ඒතර වඩාත් සාර්ථකයි. දැන් අපිට හම්බ වෙන කිසියම් ආකාරයක true false ඒවා, boolean ඒවා. එක්ක බිංදුව දාන්නත් එක දාන්න. true එකට එක, false එකට බිංදුව. වඩාත් හොඳයි false කියලා දාන්න false වලට. ඒක quotient දාන්නේ capital F ලියන්න false කියලා. true කියලා ඇද්දි capital T ලියන්න. අකුරු හරි වැදගත්. spelling mistake කරන්න එපා. මම එකයි කිව්වේ මේ දෙක දැම්මත් කමක් නැහැ. හැබැයි ආයසරයක් බලන්න තමන්ට දත්ත ලයිස්ට් එක මොනවද කියලා තියෙන්නේ. විස්තරේ මොනවද කියලා තියෙන්නේ. ඒගොල්ලෝ true කියන වචනෙට වැඩි බලයක් දානවා නම් true කියලා ලියන්න. එකට වැඩි බලයක් දාන එක කියලා ලියන්න. ඒක අපිට වඩාත් පහසුවෙන් වැඩි කරගන්න පුළුවන්. වඩාත් වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ පේලියට මේ පේලිය ඔක ගැටලුවක් නැහැ. උඩ උදව් තියෙනවා. මේ පේලිය වගේනේ නේද? ඒ පේලිය වගේ. මේකම තමයි මේ තියෙන්නේ. මේක තමයි අපි PHP හරහා SQL command එකක් ක්‍රියාත්මක කරන විදිය. ඔක සම්මතයි. කනෙක්ෂන් එකේ නම ලිව්වා, arrow එකක් දාලා query කියලා ලිව්වා, අර SQL query එක ලිව්වා. ඔක තමයි සම්මත විදිය. ඔක ක්‍රියාත්මක කරනවා. දැන් මේක හරිනම් true. හරියට වුණා නම් මෙතනදී true කියලා. හරි? true කියලා. ඒක බලන්න. හරි? ඉතින් අපිට ඒ ක්‍රමයට ඕක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕක අපි අර රූපයක් වගේ ඔය ආකෘතිය මතක තියාගත්තොත් අපිට කරදරයකින් තොරව වැඩේ කරන්න පුළුවන්. පහුගිය අවුරුදු දෙකෙන් ප්‍රශ්නේ හරිම ලේසි. PHP කෑල්ල පොඩි කෑල්ලක් ආවේ නේද? ඒ නිසා ඒක අපිට ලකුණු ගන්න පොඩ්ඩක් වුණාට වැදගත් ලකුණු ගන්න. ඉතින් ගන්න පුළුවන් ලකුණු ගන්න. පැහැදිලිද? ප්‍රශ්න මොනවද නම් අහන්න පුළුවන්. අපි උත්තර දෙන්න ඉස්සරහට යන්න. මම මේකයි PHP ප්‍රශ්නයක් දුන්නේ ඔයගොල්ලන්ට. අපිට මේකෙදි උත්තරේ හදාගන්න පුළුවන් කියලා හිතනවා. ප්‍රතිමහානෝ මගෙන් DFT ගැන නේද? DFT ගැන අපිට තියෙන්නේ ටිකක් සංකීර්ණ අදහසක්. හේතුව අපි DFT එකට අපි ඒ දෙන මුළු කතාව කියවලා තේරුම් අරගෙන අපි ඒ අවශ්‍ය දත ලියන්නේ. ඒක ඇත්තටම අපි ගොඩක් කලකට ආන්නේ context diagram එක සන්දර්භ උදාහරණ නැත්නම් level 1 එක පළමු මට්ටම එක. එතකොට අපිට දීපු කතාවේ අපි තේරුම් ගන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා. ඒ පුංචි නීති ටිකක් තියෙන්නේ අපිට නීති ටික අනුගමනය කරන්න පුළුවන් නම් අපිට ඒකෙදි වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. මම පොඩ්ඩක් කියන්නම් මොනවද ඒකේ අවශ්‍ය කරන මූලික කාරණා කියලා. මොකද අපිට කවදාවත් මං විශ්වාස කරන විදිහට අපිට එක්සැමිනර් බලාපොරොත්තු වෙන DFD එක 100ක් ඒ විදිහට මඳින්න බැරි වෙයි. එක්සැමිනර් බලාපොරොත්තු විදිහ
ඒකම අපිට අඳින්න බැරි වෙයි. හැබැයි අපි හැමෝටම 90ක් ඒකට කිට්ටු ඇඳ ගන්න පුළුවන්. 90. හරිද? ඒ නිසා අපි උත්සාහ කරන්නේ ওই 90 දක්වා DF එක හට ඇඳ ගන්න. අපිට ඒකයි අවශ්‍යතාවය සහ අපි ඒකයි උත්සාහයක් දරන්නේ. තේරුණාද? අපි උත්සාහ කරන්නේ කොහොම හරි පුළුවන් තරමක් හොඳට ඇඳ ගන්න අපිට පුළුවන් තරමක් සාර්ථකව. ඉතින් අපි සාමාන්‍යයෙන් DF අපි කියන්නේ ලෙවල් වශයෙන් ගන්න ඉතින් අපි කියන්නේ මුල් මේක කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක සන්දර්භ උදාහරණ. ඒකේ වැදගත්ම කාරණා තමයි අපිට තනි රූපයක් තියෙන්නේ. එක රූපයක් තියෙන්නේ. එකයි තියෙන්නේ. එක ගෑල්ලයි. ඉතින් මේක අපි කියන්නේ බිඳුව ගණන් කරනවා. මෙතන අපි කියන්නේ ID එක. මෙතන ලොකේෂන් එකක් ලොකේෂන්. මෙතන අපි ලියනවා මේ සිස්ටම්. අපි level 0 එකේදී නැත්නම් මේ context diagram එකේදී මෙතන දාන්නේ අපේ පද්ධතිය නම. library management system, university registration system නේද? supermarket stock management system. ඒක සම්පූර්ණ. මේ සිංහලෙන් අපේ නම් දාන්නේ පුස්තකාල කළමනාකරන පද්ධතිය. විශේෂ ශිෂ්‍ය ව්‍යාපන කිරීමේ පද්ධතිය. සුපර්වයිසර් එක තොග හැසිරීමේ පද්ධතිය. එහෙම ලියනවා. හැබැයි level 1 එකට ආපුවම තත්ත්වය වෙනස් වෙනවා. level 1 කියන්නේ මොකද්ද? අපි මේක කඩා ගන්නවා නේද පුංචි ක්‍රියාකාරකම්. අපි අන්නේ මේවා ක්‍රියාකාරකම් දෙකක් තුනක් මෙහෙම දෙකක් තුනක් ගන්නවා. මේක එක ඊළඟ දෙක කොහොම 3 4 යනවා. එතකොට මෙතනදී මෙන්න මේක ලියන්න ඕනේ අපි ක්‍රියාකාරකමක් වශයෙන්. උදාහරණ වශයෙන් handle stop. තොග හැසිරවීම. තොග හැසිරවීම. හරි? stop කියන එක අපි control stop, manage stop. තොග කළමනාකරණය. ඒ වගේ ලියන්න ඕනේ ක්‍රියාපදයක් එක. ක්‍රියාපදයක්. නැත්තම් අපි ඒගොල්ලෝ වැරදිලා. ක්‍රියාපදයක්. ඒතර මෙතනදී දෙවෙනි කාරණය තමයි අපි level 0 එකේ අඳුර ගන්නවා බාහිර භූතාර්ථ සහ අවශ්‍ය කරන පද්ධති ක්‍රියාපද. දැන් මෙතන අඳිනවා මේ බාහිර දේවල්. external බාහිර. તો මේකත් එක්ක මේ පද්ධතිය අන්තර්ක්‍රියා කරන්න. දත්ත මේකට ගලන් එන්න ඕනේ. දත්ත මේකෙන් ගලා යනවා. ඒක අපි අඳුර ගන්නවා බාහිර භූතාර්ථයේ අංශ ප්‍රමාණය අපි මේ අඳුර. මේවා අපි නාම පදයකින් නම ලියනවා. මොකද කස්ටමර් වෙන්න පුළුවන්, මෙම්බර් වෙන්න ඕනේ නැහැ. මේකත් එක්ක අපි මේ දත්ත. તો මේ දත්ත අපි නම් කරන්නේ. ගල දත්තේ මොකක්ද? දැන් කස්ටමර් නම් මොකක් කරේ වෙනවනේ. මේක නාම පදයක්. නාම පද අපි දත්තේ නම් කරනවා. මොනවද අපි දෙන දත්තේ? මේකට කිසියම් ආකාරයක බාහිර එන්නේ භූතාර්ථයට අඳුරගත යම් ප්‍රමාණයක් ඒපරම්. අද අපි ඒක නම් කරනවා. તો මේකත් දත්ත අනිවාර්යෙන් නම් කරන්න ඕනේ මොනවද දත්ත? ඊළඟට දැන් මේ පැත්තට දත්තට වෙනස් වෙනත් විදිහ යනවා. උදාහරණ අපි කියමු උදාහරණ වශයෙන් අපි කියමු membership කියලා සමාජික මොකක්ද අපි ඇප්ලිකන්ට් කියලා මේ ඉවන්නේ ඇප්ලිකේෂන් අයදුම් පත්‍රය. તો මේ පැත්තේ යන්නේ අයදුම් පත්‍රය මොන හරි කරලා. මේ පැත්තේ ආය අයදුම් පත්‍රය වෙන්න බෑ. නිකම් අයදුම් මොකක් හරි වෙන්න. චෙක් ඇප්ලිකේෂන්. පරීක්ෂා කළද අයදුම් පත්‍රය. ඔය මොනවා හරි යක් කරන්න ඕනේ. ඉතින් පහුගිය අවුරුද්දක් බැලුවොත් ඒක ලොකු කතාවක් දීලා සමහර අවුරුදු වල මේ ඩයග්‍රෑම් එක භාගයට යන හිස්තම් පුරවනවා. ඒක ටිකක් ලේසි. හැබැයි හරි වචන හොයාගන්න. පුළුවන් තරම විස්තරය තුල තියෙන වචන පාවිච්චි කරන්න. If you look at the past paper, you can see that some of the years they are given a big story. They halfway drawn the diagram and also fill the blanks. Fill the blanks. That may be a little bit easy. තමන් හිස්තම් ප්‍රොජෙක්ට්ස් ගන්න පුරනවා. තමන් නිවැරදිව ඒ අදාළ වචන පුරවන්න. ඒ වචන ටික අපි හොයා ගන්න ඕනේ. ඒකට අර දීලා තියෙන විස්තරේ 3 පාරක් 4 පාරක් විතර අපිට කියවන්න සිද්ධ වෙනවා. You read them maybe 2 times, 3 times, 4 times, then you can have them. ඉතින් අපිට ඒක සඳහා පොඩි බරක් දාලා කියවන්න ඕනේ. ඉතින් ආයසරයක් ගත්තොත් මේක සමහර අවුරුදු ස්ට්‍රක්චර් එක සමහර අවුරුදු එසේ කියනවා. ස්ට්‍රක්චර් එක කියවල අනිවාර්යෙන් තමන්ට පුරවන්න ඕනේ. හොඳට විස්තරය කියවන්න. ඊළඟට අපි කතා කරමු මේ level 0 ගේ level 1 වලට ආවට පස්සේ අපි අඳුරගත්තොත් බාහිර භූතාර්ථ තුනක්. මේකෙත් ඒ තුනම සටහන් වෙනවා. එතකොට නීතිය. මොකද අපි මේක තමයි වැඩි කරන්නේ. අපි මේක තමයි කඩන්නේ. මේක තමයි පුපුරවන්නේ. අපි එක්ස්පෝර්ටින් කරන්නේ. මේක පුපුරවන්නේ. මේක පිපුරුවාම මේ වටේ තියෙන දේවල් වෙනස් වෙන්න බෑ.
we are exploding this process. This process will explode into 2 or 3 or 4 process. දෙකක් හතරක් කරා. එතකොට මේ වටේ කරා. එතකොට මේකෙන් අපි කිසියම් දත්ත ප්‍රමාණයක් ආවද ඒ ප්‍රමාණය එහෙම මේ කියන්නේ මෙන්න මේක තමයි මේ බලන්න මේක නැති. මේ තමයි සීරෝ. මේක තමයි නිකල්. එතකොට මේ ලිමිට් එක වෙනස් වෙන්න බෑ. දත්ත ආපු ප්‍රමාණය ගිය ප්‍රමාණය එහෙම තියෙන ලෙවල් වෙනවා. අපින ලෙවලින් කියලා මට්ටම් වෙන්න ඕනේ. අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත්. කිසියම් ආකාරයකින් මෙතනට අපිට වැඩිපුර දත්තයක් ආවා නම් ඒක මේකේ අඳින්න. ඒක නිසා ඒක සරල නීතියක්. අපිට ඒක අනුගමනය කරලා වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊට පස්සේ මේක ඇතුලේ ගොඩක් වෙලාවට මෙන්න මේ තැනින් දත්ත ගමන් කරන්න පුළුවන්. මේ තැනින් දත්ත මේක ගමන් කරන්න. ඒක අපිට කරන්න වෙනවා. ඊළඟ level 1 එක ආවට පස්සේ අපිට එනවා මේකේ මොනවද? දත්ත ගබඩා data stores කියන්නේ. level 0 එකේ data stores නැහැ. level 0 we don't have data stores. දත්ත ගබඩා නැහැ. මේක දත්ත ගබඩා. දත්ත ගබඩාත් අපේ වගේ තියෙනවා. ඉතින් අපි නීති රීති ගොඩක් ඒවා කිව්වා. දත්ත ගබඩාවක් නේ process එකකට දත්ත යවන්න පුළුවන්, process දත්ත ගෙන්න ගන්න පුළුවන්. හැබැයි දත්ත ගබඩා අතර දත්ත ගමන් කරන්න බෑ. ඒ වගේම බාහිර භූතාර්ථත් එක්ක දත්ත ගබඩා දත්ත හසුරවන්න බෑ. මොකද මේක ඇතුළේ තියෙන එක. දැන් ඔයාලට පේනවනේ. Simple rule. Data stores are within the system. So it can't interact with the outside world. ඒකට බාහිර ලෝකෙත් එක්ක ගණන් ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් අපි ගත්තොත් බාහිර පුතා දෙකක් මේ channel තියෙනවා නම් මේ දෙන්න අතර දත්ත ඍජුව ගමන් කරන්නේ නැහැ. So there is no direct flowing of data between external entities. නිසා අපි කරන්නේ මොකද්ද? මෙතන යනවනම් දත්තයක් යනවනම් අපි ඒක මාක් කරනවා කඩේදී යනවනම්. හරි? ඒ සමහර තැන්වල උඹ ගිය බව පෙන්නන ඉතින් අපේ අපි කඩේදී යනවා. හරි? ඒක නිසා ඒක තමයි සාමාන්‍ය විදිහ. අපි ඔය රූල් ටික පාවිච්චි කරොත් අපිට යම් ආකාරයකට DFT එකක් සාර්ථකව ඇඳගන්න පුළුවන් වෙයි. හරි? අපෙන් අහනවා කොහොමද දත්ත ගබඩා අඳුරගන්නේ කියලා. How to identify data stores. ඒක හරි ලේසියි. අපි කියන විස්තර තුල ඔක තියෙනවා. අපිට උදාහරණයක් වශයෙන් කිව්වොත් නේද? ආයදුම් පතේ විස්තර තැම්පත් කරයි. නැත්තම් ආයදුම් පතේ මොන හරි දත්ත අපි තැම්පත් කරලා දුසුයි කියලා. ඒක මොකද වෙන්නේ? අපිට අනිවාර්යෙන් data store ඕන. නේද? එහෙම නැත්නම් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් සුපර් මාකට් එකක නම් භාණ්ඩයේ මිල නේද? සොයාගත යුතුයි. භාණ්ඩයේ මිල තැම්පත් කරලා මොන හරි එමු තියෙනවා. භාණ්ඩයේ මිල කියන එක අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? අපි data store එකකින් දත්ත ගබඩාවක් ගන්නවා. නැත්නම් barcode number එක. barcode number එක check කරන සුපර් මාකට් එකේ අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? ඒ විස්තර ටික අපි අනිවාර්යෙන් data file එකකින් ගන්නවා. ඊළඟට ගොත් application එක දුන්නා. application එක check කරන්න ඕනේ දැන් ඒක තියනවද කියලා. ඒ අංකය තියෙනවද check කරන්න. එතන මොකද වෙන්නේ? අනිවාර්යයෙන් අපිට check කරන්න වෙන්නේ දත්ත ගබඩාව data store එක. නිසා data store අඳුර ගන්න ලොකු අමාරුවක් නැහැ. විස්තරය කියවුවාම විස්තරය තුල අපිට දත්ත ගබඩාව හඳුනා ගැනීමේ clue එකක්. hint එකක් තියෙනවා. ඒ නිසා අපිට ඒකෙන් හොයාගන්න පුළුවන්. එකම දේ විස්තර කියන හඳුනනවා. පහුගිය අවුරුදු දෙක ගැන ගත්තොත් DFT ප්‍රශ්නේ හරිම ලේසි ප්‍රශ්නයක් වශයෙන් ගත්තොත් ඒක උත්තරේ දෙවි පරිස්සමෙන් ලියන්න ඕනේ. ඒතර අපිට වැඩි කරගන්න පුළුවන්. හරිද? ඔය අපි කියව පොඩි දෙයක් DFT ගැන. හරි? ඉතින් අපිට ඒක කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපෙන් එහෙම paging ගැන සහ දැන් අහනවා අපෙන් network diagram ගැන. network diagram ගැන අපිට ආයසරයක් තියෙනවා සම්මත රූප සටහන්. සම්මත රූප සටහන් තියෙන අපිට network diagram වල අපි සාමාන්‍යයෙන් ගත්තොත් network diagram වල අපි කොහොමද සාමාන්‍යයෙන් connect කරන්නේ? අපි diagram දෙක තුනක් මේක ඇඳගෙන යන්න උත්සාහ කරන්නේ. එකක් අපි නිකම්ම ඉස්සලම සරලම සටහන කිව්වොත් අපි කොහොමද ගෙදර කම්පියුටරේ connect කරන්නේ? ඔකට සරලම තියෙන්නේ. අපේ ගෙදර කම්පියුටරේ මෙතන තියෙනවා. මෙතන ඉන්ටර්නෙට් තියෙනවා. අපි කනෙක්ට් කරනවා. උදාහරණ බලන්න.
router එකක් හරි modem එකක් හරි දාලා. ඔක තමයි සරල මාර්ගය. So we have our home computer here, internet here, connect directly using router or modem. එච්චරයි. සරලයි. So අපිට එනවා මේකෙදී අපේ ඉස්කෝලේ ගැන අපිට ඉස්කෝලේ කරන network එක computer කීපයක් කනෙක්ට් කරලා දිනවා. අපි internet යනවා. දැන් මොකද කරන්නේ? අපි මේක මෙතන කනෙක්ට් කරනවා. මේ switch එක, මේක switch එකක්. දැන් router එකක් හරි modem එකක් පාවිච්චි. අපිට කනෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් company එකක් ගැන ගත්තොත් company එක මේ වගේම තමයි. අපි company එක දිනනවා මෙතන switch එකක්. දැන් මේක කරලා තව computer set එකක්. මෙන්න තව switch. මේක තව මේ computer set එකක්. මේ computer set එකක්. එතකොට මේක එක network එකක්, මේක තව network එකක්. ඒ දෙක කරලා switch එක. දැන් මෙයා කනෙක්ට් කරන ආශ්‍රයක් කොහොමද? මේ කතා කරන internet එක. මේක internet. මේකත් නෙමෙයි මොකද්ද? router එකක් හරි switch එකක්. modem එකක්. router එකක් හරි modem එකක්. connect. දැන් මෙතන අපි පොඩ්ඩක් අපි හිතනවා ආරක්ෂාව ගැන. අපි දන්නවා firewall එකක්. So firewall එක ආරක්ෂාව දෙන අපිට දෙන්න ඕන ආරක්ෂාව. එහෙනම් firewall එක එන්න ඕනේ කොහෙටද? අර connection එකට ඇතුලේ. connect වෙන්න විතර ඉන්නේ. එහෙනම් මොකද වෙන්නේ? firewall එකේ අනිවාර්යෙන් මේක ඇතුලේ. firewall. මේවට firewall දාන්න පුළුවන්. නේද? මෙතන firewall දාන්න පුළුවන්. firewall එක. පොතේ සරලම අවස්ථාව. ඊට පස්සේ අපිට මේ කම්පැනි එකක් ගත්තොත් ඉස්කෝලේ ගත්තොත් අපිට තව උපකරණ හදන්න පුළුවන් විශේෂම සර්වර් කියනවා. සේවාදායක. ඒ සේවාදායක පරිගණක ගත්තොත් අපිට ගැටලුවක්. ඒ තමයි සේවාදායක පරිගණක අභ්‍යන්තර සේවය සපයනවද බාහිර සේවය සපයනවද? So you must think about the server. We are to provide the service. Is it internal service or the external service? අභ්‍යන්තරද බාහිරද? සරල උදාහරණයක් ගත්තොත් DHCP server. Dynamic Host Conference server. මේකේ සේවය මොකක්ද? Assigning IP address dynamically to the machine in a network. ඒක ඇත්තටම බලපාන කොහෙටද? ඇතුළට. එසේ යාව හොඳයි කොහෙටද? මෙතනට හරි මේ තැනකට හරි කරා. DHCP. මෙතන. DHCP service. පේනවද? එයා සේසම ඇතුළට. එයා සේව වඩාවට ඇතුළට. අපි ආයෙ කතා කරොත් ඊළඟ DNS server. Domain name system server. DNS server. එයා කරන්නේ මොකද්ද? IP address web address. web address. එයාගේ සේවය ඇතුළට තියෙන්න පුළුවන්. වඩා වටින්නේ පිටට. මොකද එයාට බාහිර පරිසරයත් එක්ක සම්බන්ධතාවය වැඩි. ඒතර එයාව දාන එක මම හොඳයි කියලා කියන්නේ මෙතනින් එළියට. නැත්තම් මෙහෙම. ඒතර එයා හොඳයි මේ එළියට දාන්න. මේ ෆයිල් එක එළියට. මොකද ෆයිල් එක ඇතුළේ අපිට මේ පිටපස්ස අපිට බලපාන. අපේ පැත්තේ පැත්ත අපේ වලේ වුණේ. ඒ නිසා මේ වගේ DNS සර්වර් එකක් අපි පාලනය කිරීම කරදරයි. මොකද පිටකට එන්න අවසර තියෙන්නේ නැහැ. ඒ නිසා එයා ගන්න එළියට දාන්න. ඒ වගේ වෙබ් සර්වර් එකක්. වෙබ් සර්වර් එකක්. නැත්නම් මේල් සර්වර් එකක්. මේක තමයි තත්ත්වයක් තියෙනවා. මොකද වෙබ් සර්වර්ස් මේල් සර්වර්ස් ආකාර දෙකක්. අපිට ඕන ඉන්ටර්නල් එකක් දාන්න. ඇතුළට එකක් දාන්න. එකක් පිටට දාන්න. ඇතුළට දැම්මොත් මේ ටිකේ. පිටට දානවා නම් එයා උඩ දාන්න. හොඳට මතක තියාගන්න මේ දෙක පිටට නම් ඇතුළට දාන්න. හැබැයි දැන් වර්තමාන තාක්ෂණයේ අනුව අපිට මේ ෆයර්වෝල් එක ලියත හැකි නීති රීති ලියත හැකි අපිට ඒනවා වෙබ් සර්වර් එකට නම් ඒ වෙබ් සර්වර් පාත් එකට ඕපන් කරලා තියන්න. තේරුණාද? So the present technology what we can do is we can define some rules in this firewall where our web server can be opened to the outside. එතකොට අපිට පුළුවන් මේ වෙබ් සර්වර් එකේ ක්‍රියාකාරීත්වය පිටත අපි මෙතන හයි කරනවා වෙබ් සර්වර් එක. වෙබ් සර්වර් හයි කරනවා. හැබැයි පාරේ ඇරලා තියෙනවා. එයා මෙතනින් එයාට පාර ඇරලා තියෙනවා. එයා ඕපන් ලයින් එකේ. එතකොට එයා ඇතුලේ හිටියට එයා ඇතුලේ නෙමෙයි තියෙන්නේ. එයා පිට තියෙනවා වගේ තමයි පේන්නේ. ඒ පිට කට්ටියට මෙහෙදලා එයාට දෙන්න කනෙක්ට් කරන්න පුළුවන්. මේ ෆයර්වෝල් එකට බයිපාස් කරන්න පුළුවන්. ඒ නිසා මේ කන්ෆිගරේෂන් එක අපි අද හරි කියලා පිළිගන්නවා. ඇයි? මේ ෆයර්වෝල් එක අපිට සෙටින්ග්ස් දාන්න පුළුවන්. හැබැයි ඇත්තටම හොඳ මොකද්ද? මේ වෙබ් සර්වර් එක මෙතන හයි කරන්න. වෙබ් සර්වර්. එයා අපේ මේ ෆයිල් එකෙන් පිටනේ. එතකොට ඒ පිට ආයත පස්සේ යන කනෙක්ට් වෙන්න පුළුවන්. අපිට කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ වෙබ් සර්වර් එකක්, මේල් සර්වර් එකක්, DNS සර්වර් එකක් කොහොමද තියෙන්නේ මොකද? මෙතන තියන්න අපිට දැන් පහුගිය අවුරුද්ද මාකටිං ස්කීම් එකේ මෙතන තිබ්බේ.
ඉතින් අපි ඒක ලොකු වැරද්දක් වශයෙන් කියන්නේ නමුත් ඒක වඩාම පිටට දානවා. මොකද අපි කතා කරන්නේ පුංචි වචනයක් DMZ කියලා. demilitarization කියලා. යුද මුක්ත කලාපය කියලා. යුද මුක්ත කලාපයේ ඇත්තටම අපි ඩිෆයින් කරන එළිය. අපේකින් එළිය. අපේ වශයෙන්. ඒතර අපි මෙයාව මේක ඇස්සේ දාගත්තාම මෙයා අපිට යුද මුක්ත කලාපයක් වශයෙන් හඳුන්වන්න අමාරුයි. කියා දෙන්න අමාරුයි. මොකද ඇතුලේ ඉන්නේ යා. යුද මුක්ත කලාපය කියන එක අපිට අයිති වුණාට අපේ පාලනයෙන් අපි අයින් කළා කියන එක. ඒක නිදහස් කළා කියන එක. ඒතර වඩා හොඳයි එයාව පුළුවන් තරම් එළියට දාන්න. ඒතර මම දකින්නේ මෙන්න මේ කොටස තමයි අපි යුද මුක්ත කලාපය වශයෙන් කරන්නේ. BMC. එයා ඉන්නේ අපේ පාලනයෙන් එළිය. අපිට අයිති පාලනයෙන් එළිය. අපි පාලනය කරන්නේ නැහැ එයා. එයා නිදහස් කළා තියෙනවා. ඒත් මෙතන තියාගත්තොත් අපේ ඇතුළේ දිනවා වගේම අපේ පාලනයට යටත් කරලා. ඒතර අපිට වැඩි බරක් ගන්න මෙයා හසුරවන්න. better keep them outside. හොඳම දේ ඒගොල්ලන්ව එළියට විසිකරන්න. ඒක විසිකරනම අපිට වඩා පහසුවෙන් හසුරව ගන්න පුළුවන්කම තියෙනවා. ඕක තමයි network diagram එකේ මූලික දේ තියෙන්නේ. මේ හැමතැනම අපි IP address සටහන් කරන්නේ. machine වල IP address සටහන් කරන්නේ. subnet mask එක සටහන් කරන්නේ. ඒ ගැන ඔයගොල්ලන්ට දන්නව නේද? IP address එක හොයන්න ඕනේ, subnet mask එක හොයන්න ඕනේ. ඒතර අපි network ID එක හොයන්න ඕනේ, broadcast ID එක හොයන්න ඕනේ. අපිට ඒක දැන් කරගන්න මම දැන් පුළුවන්. I believe that you can do that. ඒවා ඔයගොල්ලන්ට කරන්න පුළුවන්කම නිසා පහසුවෙන් ඒවා කරගන්න. මේ හැමදේම IP address කියන්න ඕනේ. සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ගොඩක් තැන්වලදී අපිට දැන් router එකක් වගේ තැනකදී ගත්තොත් පිටට යන්න වෙනම address එකක් තියෙනවා, මෙතන එක address එකක් තියෙනවා, external address එක, then third internal address දෙකක් තියෙනවා. අපිට ඒ වගේ තැන්වල අපිට ඒවා වෙන වෙනම මාක් කරන්න ඕනේ. ඒවා විභාගයට අපිට දෙන්න පුළුවන්. ඒ තැන් මේ දෙනියම වෙන මාක් කරන්න. මේවා තමයි දෙන්නේ, මේවා තමයි දෙන්නේ. දැන් මේල් සර්වර් එකට වෙනම IP address එකක්, web server එකට වෙනම address එකක්, DNS වෙනම IP address. ඒවා අපි ඒ අදාළ ඒවා දෙනවා. ඊපස්සේ වැදගත් පුංචි කාරණා printers ගැන කතා කරා. printers වයි ගත්තොත් printer එකක් ගත්තොත් printer අතර දෙකක් තියෙනවා. එකක් තමයි network printers, අනිත් non network printers. ජාල කරන සහය දක්වන මුද්‍රණයන්ට සහ ජාල වලට සහය දක්වන මුද්‍රණය. අපි හයි කරන්නේ network printer එකක් නම් අපි කෙලින්ම මේක switch එකට හයි කරනවා printer. මොකද ඒකට IP address එකක් දෙන්න ඕනේ. network printer එකක්. non network නොවන printer එකක් නම් අපි machine එකකට හයි කරන්නේ ඒකට IP address එකක් දෙන්න ඕනේ. ඕනම device එකක් network connection එකක් තියෙන එකක් නම් IP address එක link කරන්න. network connection නැත්නම් ඒකට IP address දෙන්න ඕනේ. හරි? ඒ නිසා අපි ඒක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන සම්මත විදිය. අපිට ඒ අනුව අපිට පාවිච්චි කරන්න පුළුවන් යම් ආකාරයක network diagram එකක්. ඉතින් මේකත් පවරන ටිකේ හැමතිස්සෙම ආවා. ඒ නිසා ඔයගොල්ලෝ ඒකත් අඳින්න පුළුවන් වෙලා තියෙනවා කියලා මම හිතනවා. හරිද? network ප්‍රශ්නේ අයි page එක අතුරටකින් ගමු. page මේ මම දීපු ටියුට් එකේ ප්‍රශ්න නිසා අපි මේ ප්‍රශ්නත් එක ගමු. මොකද ඒක හදාගන්න පුළුවන්. වෙන මොනවද තියෙන්නේ? what else? අනික් ඒවා network diagram දැන් කතාව හරිද? data stores කතාව දැන් හරිද? ඒ ටික කරගන්න පුළුවන් කියලා හිතනවද? ඒවා හරි. ප්‍රශ්නයක් ලොකුවට තියෙනවද? දැන් අපිට මේ paging ප්‍රශ්නේ දැන් ඇති වෙන්නේ. paging කියන ප්‍රශ්නේ අපිට ඇති වෙන්නේ අපි
ප්‍රශ්නයක් දෙයක් අරන් බලමු පේජින් වල. මම ටියුට් එක ෂෙයා කරන්නම්. ටියුට් එක මත ඇති කියලා තියෙන්නේ. අපිට ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන් පේජින් ගැන. අපි සරලම කතාව කිව්වොත් මේකේ අපි කතා කරන්නේ අපි කොහොමද මතකය හොඳින් පාවිච්චි කරන්නේ කියලා. ඒතර මතකය පාවිච්චි කරන එකට අපිට පුංචි අදහස් ටිකක් ගන්න ඕනේ. අංක 1 අපි මතකය කියන එක ගත්තොත් අපි කතා කරන්නේ අතනම පරිගණකයේ මතකය. RAM මතකය. RAM මතකය කියන එකේ දත්ත තැන්පත් කරලා තියෙනවා. සාමාන්‍ය යම් කිසි ක්‍රියාවක් සිද්ධ වෙද්දී RAM මතකයේ දත්ත ඍජුව ගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒකේ යම් කිසි හානියක් කරන ප්‍රොසෙසර් ගන්න මේක ෆිසිකල් මෙමරි. භෞතික මතකය. මේක සාමාන්‍යයෙන් කොහොමද තියෙන්නේ? මේකේ තියෙන්නේ අපි කියනවා බයිට් වශයෙන් බයිට් ඇඩ්‍රස් එක. මතකය ඇස් ගන්න බයිට් ඇඩ්‍රස් එක. මේකේ බයිට් එක තියෙන්නේ. මේ බයිට් එක තියෙන්නේ. දැන් මෙයා නෑ තියෙන්නේ. අපි කියමුද අපේ මතකය කිලෝබයිට් එකයි කියන මතකයේ සයිස් කිලෝබයිට් එකයි. දැන් කිලෝබයිට් එක නම් අපේ මතකයේ සයිස් එක මොකද වෙන්නේ? මේකේ බයිට් 0.1 2 කියලා 1000ක් තියෙනවා. මේක බයිට් එකක්. તો මේකේ බයිට් එක තියෙනවා. හැබැයි බයිට් එක පාවිච්චි කරන එක අමාරුයි. කරදර. එසේ මොකද කරන්නේ? එයා බයිට් යම් ගානක් එකතු කරලා හදනවා පුංචි බ්ලොක් එකක්. බ්ලොක්. අපි මේ බ්ලොක් එකට තමයි කියන්නේ ෆ්‍රේම් එකක් කියලා. අපි දැන් හිතමු අපේ මතකය නේද? 10 KB. KB 10. මතකයේ KB 10. කිලෝබයිට් 10ක් තියෙනවා. කිලෝබයිට් 10. તો දැන් අපි මේකේ බයිට් එක තිබ්බොත් මොකද වෙන්නේ? 1024 කැරි 10ක්. අපේ මතකය 10 කිලෝබයිට් නම් අපි බයිට් එක නම් තියෙන්නේ. ඒක මෙතන 1024 10ක්. ඒක අපි දත්ත ගන්න ගියොත් කිලෝබයිට් එක නේ සෝරි බයිට් එක ගන්න ලොකු ඉඩක් තියෙනවා. හැබැයි අපි කරන්නේ මේක එකතු කළාම අපි කිව්වොත් අපේ මතකයේ කිලෝබයිට් 10යි එක පේජ් එකක් කිලෝබයිට් 1යි කියන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් මේ බයිට් එක තිබුණේ. මේ බයිට්ස් එක එකතු කරලා හදනවා මෙයා කෑලි කොහමද? කිලෝබයිට් එකේ කියන්නේ. ඔන්න බලන්න මම දානවා මේක මෙතන පටන් ගන්න බිඳුවේ මෙතනදී කිලෝබයිට් 10යි. 9ට 10යි. දැන් කවුද මේක කැලරි සයිස් එක මේ කැලරි සයිස් එක කිලෝබයිට් එකක්. කිලෝබයිට් එකක්. එහෙනම් මේක මේ පේජ් එකක්. මේක එක පේජ් එකක්. මේක පේජ් නම්බර් 0. දැන් මේක පේජස් කීයක් තියෙනවද? පේජස් 10යි. මේ කිලෝබයිට් එකේ පළවෙනි පේජ් එක මේ දෙන්න පින්නවා මේ හැම එකම කිලෝබයිට් එකයි. මොකද පේජස් එක කිලෝබයිට් එකයි. ඒත් මේකේ තියෙනවා පේජස් කොච්චරද? පේජස් 10යි. සූත්‍රය හරි සරලයි. පිටු ගණන සමානයි මුළු මතක ධාරිතාවය බෙදීම පිටුවක ප්‍රමාණය. හොඳයි සූත්‍රය. පිටු ගණන සමානයි මුළු මතක ධාරිතාවය බෙදීම පිටුවක ප්‍රමාණය. දැන් අපිට හදාගත්ත හැකි මුළු මතකයේ කිලෝබයිට් 10යි. එක පිටුවක කිලෝබයිට් 1යි. මේ කැපිලා ගියා. එහෙනම් 10යි පේජස්. පිටු 10. අපි දැන් චුට්ටක් ඉස්සරහට යන්න. අපි කියමු මේ මතකයේ සයිස් එක මෙගාබයිට් 4යි. කොච්චරද? මෙගාබයිට් 4යි. මතකයේ මෙගාබයිට් 4යි. අපිට පිටුවක සයිස් එක කිලෝබයිට් 2යි. What we are saying is our memory capacity is 4 megabyte, our page size is 2 kilobyte. දැන් අන්න මේකේ pages කොච්චර තියෙනවද? pages කොච්චර තියෙනවද කියලා. pages. මම ආයෙ පාරක් කියන්න. දැන් අපි කතා කරන්නේ අපේ paging ගැන. මතකයේ size එක megabyte 4යි. එක page එක kilobyte 2යි. දැන් අපෙන් අහනවා මේකේ පිටු කොච්චර තියෙනවද කියලා. පිටු කොච්චර තියෙනවද? ඉතින් සරල සමීකරණය අපි කිව්වේ මොකද්ද?
පිටු ගාන සමානයි මුළු මතක වේදන් පිටුව ප්‍රමාණය. මුළු මතකය කොච්චරද? 4 MB. පිටුව සයිස් එක කොච්චරද? 2 KB. අපි ඔක බෙදමු. දැන් ඒක අසමානනේ. ඒක සමාන කරගන්න. එතකොට මෙගාබයිට් කිලෝබයිට් කරන්න මොකද කරන්නේ? 2.10 බලයෙන් වැඩි කරනවා. එහෙනම් අපි කරනවා 4 වැඩි කිරීම 2.10 වෙනි බලය. ඒක කිලෝබයිට් මේ පැත්තේ යට 2 කිලෝබයිට්. දැන් බෙදමු. කිලෝබයිට් කැපිලා ගියා. 2 කැපුවා 2යි. ඒතර 2 වැඩි කිරීම 2.10 කියන්නේ 2.11 මොනවද? පේජස්. පේජස් 2.11. 2.11 කියන්නේ 2.10 1024යි 2.11 කියන්නේ 2047 පේජස්. අර්ථ සූත්‍රය. පිටු ගන්න සමානයි මුළු මතකයේ බෙදීම පිටු ගන්න. දැන් අපිට ඊට පස්සේ හම්බ වෙන්නේ මේකේ අර කොච්චර පිටු ඕනද කියලා. පිටු වලට කතා කරනවා. පිටු වල කොච්චර පිටු ඕනද කියලා. දැන් පිටු මෙච්චර තියෙනවා නම් අපිට කොච්චර පිටු ඕනද? මේකත් නේ. ඒ ඇඩ්‍රස් එක පැත්තේ page එක පැත්ත කොච්චර තියෙනවද? මෙච්චර තියෙනවා. ඒ page එක පැත්ත අපිට ඇඩ්‍රස් නේද? දැන් මේ ඇඩ්‍රස් එක ලියන්නේ මේකේ දැන් පිටු මෙච්චර තියෙනවා නේද? මේක බෙදුවම මෙච්චර කෑල්ලක්. 2047ක් බෙදනවා. මේ බිඳුවේ පිටුව, මේ පාළි පිටුව, මෙහෙම පිටු තියෙනවා 2047. ඒ කියන්නේ දෙකේ නොසිලි බලන්න. ඒ ඇඩ්‍රස් එක ලියන්න ගියොත් අපිට ඇඩ්‍රස් එක ලියන්න පිටු කොච්චර ඕනද? ඇඩ්‍රස් එක සයිස් එක පිටු 2 11. ඒ කියන්නේ page එකේ අර p සහ d නේ අපි කිව්වේ. virtual address එක සහ මේක. දැන් මේක මේ අපි කියන්නේ අතරම virtual memory එක. page එක විතර තියෙන්නේ. අපි physical memory එකේ frames කියලා දෙකම එකම size නේ. size එක සමානයි. frame size එකයි page size එකයි සමානයි. ඒ නිසා අපි මේ කතා කරන්නේ මේක නේද 2.11. તો පිටුවක size එක කිලෝබයිට් දෙකක් නිසා මේ ඇඩ්‍රස් මෙන්න මේ සීමාවේ ඇඩ්‍රස් එහෙම යන්න පුළුවන් 2 කිලෝබයිට්. නේද? 2 කිලෝබයිට්. ඒ තියෙන්නේ 2 කිලෝබයිට් කියන්නේ ඒ පිටු ගන්න කීයද? 2 වැඩි කිරීම 2.10යි. 2 මේ පැත්තත් 11. D එකත් 11. P එකත් වැඩි. ඒක මුළු සයිස් එක කොහොමද ඇඩ්‍රස් එක 22ක් කරේ. අපි කතා කරන්නේ මේ virtual memory එකේ අතර්ක මතකයේ තාර්කික ලිපියේ logical address එකේ සම්පූර්ණ size එක bit 22 address එකක් තියෙනවා. 11 p පැත්තට 11 d පැත්තට. ඔය හිතන්න දැන් මේක මේ කිලෝබයිට් දෙක කියන එක අපි page size එක lock කරනවා කියලා. අපි page size එක lock කරනවා. page size එක. page size එක මතකයේ 4G MB ම තියෙද්දි page size එක 4 KB. පිටුවක ප්‍රමාණය 4 KB. ඒතර මොකද වෙන්නේ? පිටු ගාන අඩු වෙනවනේ. පිටු ගාන අඩු වෙනවා. පිටුවක උස වැඩි වෙනවා. තේරෙනවද? අපි දැන් මතකයේ 4 MB ම තියලා page size එක 4 KB කරපු ගමන් පිටු ගාන අඩු වෙනවා. පිටුවක size එක ලොකු වෙනවා. කියන්නේ මේක ලොකු වෙනවා මේ පිටු ගාන අඩු වෙනවා. ඒතර මොකද වෙන්නේ? මේ පැත්ත අඩු වෙනවා මේ පැත්ත වැඩි වෙනවා. මුළු size එක දැස්සේ නේද? මොකද මතකයේ තියෙන්නේ 4 MB. මුළු ප්‍රමාණය තාමත් එහෙම. يعني මුළු ප්‍රමාණය 22යි. ඒක එහෙම තියෙනවා. හැබැයි මොකද වෙන්නේ? p පැත්ත අඩු වෙලා d පැත්ත වැඩි වෙනවා. දැන් බලන්න මෙහෙම වුණොත් අපිට කොච්චර පිටු හැදෙනවද කියලා. අර මායි දාන්න. මොකද්ද? 4 MB බෙදීම 4 KB. ඒකක සමාන කරගන්න ඉන්නේ. එහෙනම් 4 වැඩි කිරීම 2.10යි 4 නේ මේක KB දැන් මේක KB මේක කැපිලා ගියා මේක කැපිලා 2.10යි මොනවද පිටු ගන්න 2.10යි එතකොට දැන් මෙතනදී ඉස්සරහේ පිටු ගන්න 2.11යි දැන් පිටු ගන්න 2.10යි පිටු ගන්න අඩු වුණා ඇයි page size එක වැඩි වුණානේ පිටු ගන්න අඩු වුණා page size ලොකු චා පිටු අඩු වෙනවනේ page size ලොකු වෙනවනේ ඒක හරියට අපි කාමරයක පුටු අඩු කරනවා පුටුවක size එක ලොකු වෙච්ච ගමන් දාන්න පුළුවන් පුටු ගන්න අඩු වෙනවනේ. පුටුවේ size එක ලොකු වුණා කාමරයේ size කාමරයේ size නේ. කාමරේ ලොකු නැහැ මතකේ එකම. පුටුව ලොකු නැහැ කියලා කියන්නේ
දානවා පුටු ගන්න අඩුයි, pages ගන්න අඩුයි, පිටු ගන්න අඩුයි, frame ගන්න අඩුයි, frame වලින් කතා කරා. එතකොට එතන මොකද වෙන්නේ? මේ පැත්ත අඩුනවා, මේ පැත්ත වැඩි වෙනවා. එහෙනම් මෙච්චර යනවා කොයි පැත්තටද? අපි කතා කරන page පැත්තට. ඒක page පැත්ත 10යි. තාමත් මුලක 22යි. එහෙනම් මොකද වෙන්නේ? අර පැත්තට 12. ඒතර මේක අරන් කතා කරොත් p එක 10 වෙනවා. d එක 12. මුළු සයිස් එක 22 ගන්න තාම. ඒක වෙනස් වෙන්නේ නැහැ. 4MB කියන්නේ address 4MB කියනවා. එකක් byte address byte ගන්නනේ. byte එක byte address කරනවා. address එක byte address කරනවා. එතන මේ ගාන හදන්න අපිට 222ක් ඕනේ address. මේ address එක. ඔක්කොම address. address එක අපි කොටසක් දෙනවා page එකට කොටසක් දෙනවා displacement. offset එක. මේ පැත්තෙන් අපි තව චුට්ටක් මේක ඉස්සරහට ගමු. අපි කියමු අපේ මේ මතකය 16 MB වෙනවා. page size එක 4 KB වුණා. අපේ මතකය 16 MB අපේ page size එක මේක පිටුවක ප්‍රමාණය 4 KB මුළු මතකයේ 16 MB. මට හදලා කියන්න මේක පිටු ගාන කොච්චරද කියලා number of pages. පිටුවක size KBB K 4 KB මතකයේ 16 MB. පුළුවන් නේද දැන් ගණන් හදලා කියන්න පිටු ගාන කොච්චරද? chat එකට දාලා ටක් ගාලා ගණන් හදලා පිටු ගාන කොච්චරද කියලා. මමලිත උත්තරයක් දානවා බලමු කොහොමද කියලා. අනික් අයත් හදමු. රිද්මි අපිට පිටු ගාන කියන්න වෙන්නේ ඉලක්කමක. MB කතාවක් කියන්න බෑ පිටු ගානට. පිටු ගාන කියන්නේ කවුන්ටබල් ගණන් කරන ප්‍රමාණයක්. පිටු 5යි පිටු 6 ඒ වගේ. 4 MB එකකක් කියන්න බෑ. එකකයක් නෑ. පිටු ගාන නිකන් ගණන් කර ඉලක්කම. මොකද එකකේ කැපිලා යනවනේ. එකකේ කැපිලා බෙදීමක් නෙවෙයි එකකේ කැපිලා යනවා. නේද? අපි දැන් මේක හරව ගන්නවා. අනිත් කරට අඟ හදන්න.
අපිට දැන් මේ දෙක බෙදන්න තියෙන්නේ. ඒක අමාරු ගානක් නෙමෙයිනේ. 16 MB divided by 4 KB. මොන්නේ කරන්නේ? ඒකක සමාන වෙන්න බෑ. දැන් බෙදන්න බෑනේ. ඒක මේකත් අපි කිලෝබයිට් කරනවා. 16 වැඩි කිරීම 2/10 කිලෝබයිට්. බෙදීම 4යි කිලෝබයිට්. කිලෝබයිට් කැපිලා ගියා. මෙතන 4නේ. 4 1යි 4 4යි. එන්නේ 4 වැඩි කිරීම 2/10. ඒ කියන්නේ 2/14යි pages. 2/14 නේ බලන්න. 2/14 කියන්නේ කීයද? 2/10 කියන්නේ 1224යි. 2/11 කියන්නේ 2048යි. 2/12 කියන්නේ නේද? හරි කියලා බලන්න බෑද? 2/10 කියන්නේ නේද? 1224. 2/11 දෙකෙන් වැඩි කරනකොට 2048 හිමින් වැඩි කරන්න. 2/12 කියන්නේ 4096. නේද? මේ වගේ දෙගුණයක්. මේ දෙකෙන් වැඩි කරන්න. 2/13 කියන්නේ 8192යි. 2/14 කියන්නේ 13380යි. 84 384. sorry වැරදි නේද? මම වැරදි. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මෙතන 4නේ. 4 කියන්නේ 2 දෙවෙනි බලයනේ. sorry ඔයගොල්ලෝ හරි. 2 දෙවෙනි බලය වැඩි කරලා 2/10. මේක 4නේ. 4 කියන්නේ 2 දෙවෙනි බලය. 2/12. 2/12 කියන්නේ 4009. sorry නා වැරදි මම වැරදුවා. 4009. 2/12 කියන්නේ දැන් මෙතන තියෙන 4නේ. 4 කියන්නේ 2 දෙවෙනි බලය. ඔක්කොම 2 දෙවෙනි 4009. 4009. එනේ මේ පැත්තට එනවා පිටු 2/12. එතකොට එයාගේ සයිස් එක bit 12ක් දානවා මොනවද? page number එක. page number. so මෙතන එන්නේ 12. හැබැයි දැන් මේකෙදි මේ memory එක වැඩි නිසා නේද? එයාට තව වැඩිපුර pages ගන්න පුළුවන්. 4KB නිසා එයාගේ තාමත් අර offset එක D එක අර 4KB size එකේ ගන්න. 4KB කියන්නේ මොකද්ද? නේද? 4 වැඩි කිරීම 2/10. ගන්නේ ඒකේතර මේ පැත්තත් 12 ගන්න. වෙනවා. එතකොට යාගේ P එකක් 12යි D එකක් 12යි. page size එක bit 12ක් පාවිච්චි කරනවා. offset එක bit 12ක් පාවිච්චි කරනවා. ඒ offset කියන්නේ මෙන්න මේ උස. ඒකට කොච්චර ඉන්ටර්මීඩියට් යන්න පුළුවන්ද උස? 4KB උස. 4KB කියන්නේ යාට bit 12ක් එන්න වෙනවා. address එකේ නේද? ප්‍රමාණය 12ක් bit 12ක්. bit 12 ලොකු අගයක්. එහෙනම් අගයන් 4096ක් එහාට වැඩි යන්න පුළුවන්කම තියෙනවා. අගයන් 4096ක්. offset කියන්නේ ඒකයි අනුලම්බය. විස්ථාපනය. එයාට කොච්චර move වෙන්න පුළුවන්ද? එයාගේ පරාසය, ඉඩ පරාසය කොච්චර හිම යන්න පුළුවන්ද? offset. ඒකත් ඇවිල්ලා 4KB කියන්නේ 12ක්. ඒකට 12ක් එන්න යන්න පුළුවන්. එයාගේ P එකක් 12යි, D එකක් 12යි. so size එක සම්පූර්ණ size එක address size එක 24යි. 24යි. පැහැදිලිද? ප්‍රශ්න ගැටළු මොනවාක් තිබේද? අපි ඒ වගේ ප්‍රශ්න කීපයක් දුන්නා ඔය පේපර් එකේ. අපිට ඒවා අරගෙන බලන්න පුළුවන්. මම ඒ වගේ ප්‍රශ්න කීපයක් දුන්නේ. එතකොට අපිට අතන මේ 12 වෙනි ප්‍රශ්නේ කෑල්ලක් අඩුයි. 12 වෙනි ප්‍රශ්නේ අපි කෑල්ලක් වශයෙන් ඉතුරු කෑල්ල අහන්නේ. ඒ කියන්නේ තාර්කික මතකයට පිටු කොච්චරක් ඕනේද? නේද? 12 වෙනි ප්‍රශ්නේ කෑල්ලක් අඩුයි මේකේ. ඒ කෑල්ල ලියා ගන්න එතන. කවුරුත් මම ඇහුවෙත් නෑ 12 වෙනි ප්‍රශ්නේ අඩු කෑල්ල මොකක්ද කියලා. එකක් අහන්නේ
තාර්කික ලිපිනේ පිටු කොච්චර තියෙනවද? අන්තික භෞතික ලිපිනේ පිටු කොච්චර තියෙනවද? දොස්නේ ප්‍රශ්න. උතර මේකෙදි මේ තාර්කික සහ භෞතික ලිපිනේ කාර්යතාවය වෙනස්. එකට එකක් වෙනස්. හැබැයි මේ දෙකේම අපි කතා කරන මේ ඔෆ්සෙට් එක නැත්නම් මේ පිටු ප්‍රමාණය පිටුවක ප්‍රමාණය සමානයි. රාමුක දෙක එක සයිස් වෙන්න එපා. ඒකටයි මේකේ උදාහරණයක් දුන්නේ අර රාමු 32ක භෞතික ලිපිනයක් තියෙනවා. වචන 1024 බැගින් නෝ පිටු 64ක් තියෙනවා. පිටු 64ක් තියෙනවා. වචන 1024 ගන්න. ඒ වචනයක් කියන්නේ බයිට් එකක් කියලා අපි ගන්න වෙන්නේ. නේද? බයිට් 1024ක්. එතකොට අපිට හදාගත්තේ කොච්චර අපේ මෙමරියක් තියෙනවද? එහෙනම් උත්තර හදාගන්න ඕනේ අපිට. දැන් මෙහෙම අනිත් පැත්තට ගන්න හදමු. හරි? ඉතින් අපි උදාවක් වශයෙන් ඉස්සෙල්ලා 11 කරලා බලන්න. 11 වුණාට කරගන්න පුළුවන් වුණොත් 12 කරන්න පුළුවන්. මම ඒක 12 අඩුපාඩු සමාන පෙන්නුවේ. 11 try කරමු බලන්න. try කරලා බලන්න. සරල පුංචි ගානක් තියෙන්නේ. 11. බලන්න try කරලා. අපෙන් අහන්නේ P එකයි D එකයි. පිටු අංකයේ අනුලම්බය. අනුලම්බය හොයාගත්ත පිටු අංකය හම්බ වෙනවා පිටු අංකය හොයාගත්ත අනුලම්බය. දෙක දෙපැත්තට යන්නේ. අපිට ඕන්ලාක ටක් දාලා මේ දෙක හොයාගන්න පුළුවන්. මම හදාගන්න. මයිත් උත්තරයක් දානවා. උත්තරේ හරි. රිද්මි අපෙන් අහන්නේ පිටු අංකය සහ අනුලම්බ සහ පිටු ගාන අහන්නේ. 11 වෙනි ප්‍රශ්නේ. රිද්මි ප්‍රශ්න ටිකක් තේරුම් ගන්න. අපෙන් අහන්නේ අපේ තාර්කික ලිපිනේ පිටු අංකය මොකද්ද? අනුලම්බය මොකද්ද කියලා. පිටු ගානනේ අහන්නේ. දේශක උත්තරයක් දානවා ඒ අගය මොකද්ද? P එකද D එකද? අනෙක් අය දේශක අපි අහන්නේ 11 වෙනි ප්‍රශ්නය ගැන. අපෙන් අහන්නේ පිටු අංකයේ පිටු කොච්චර තියෙනවද? අනුලම්බයේ පිටු කොච්චර තියෙනවද කියලා. KB ගානක් අදාළ වෙන්නේ නැහැ. අපි දැන් 11 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්නේ.
තේරෙනවද? අපි අහන්නේ මේ කතාව තුල බිටු ගානක්. බිටු අංකයේ බිටු කොච්චර තියෙනවද? අනුලම්බේ බිටු කොච්චරද? ඔය සුබුණුගේ උත්තරේ හරි. ඉතින් මේක ටිකක් ආයෙ තේරුම් ගන්න මේ ඩයග්‍රෑම් එකමයි තියෙන්නේ. මේ රූප සටහනමයි තියෙන්නේ. හරිද? මේ ඔක්කොම එකම රූප සටහනේ මේ ප්‍රශ්න එහෙට මෙහෙට වෙනස් කරලා අහනවා. මොකක්ද මේ කියන්නේ? අපේ මතකයක් තියනවලු. මේ මතකේ එන මෙහෙම මතකයක් තියනවලු. මේ මතකේ කොච්චරද කියන්නේ? 32 bit byte address එක. මේ මතකේ මෙහෙම යනවා. එතන මේ ඇඩ්‍රස් ගන්න ගත්තොත් ඔක්කොම ඇඩ්‍රස් ගන්න කතා කරන්න සම්පූර්ණ ගන්න bit 32ක් ගන්න. මේක byte address. byte එක ගන්න. මේ ඇඩ්‍රස් එකේ සම්පූර්ණ පළල 32යි. මේ අපි මෙතන ලිව්වොත් ඇඩ්‍රස් එක 32 කියන්නේ. වෙන් කරනවා මේක p වලට කැලයි d වලට කැලයි. ඔකට කියන්නේ. මේ ඇඩ්‍රස් එකේ ගත්තොත් බිඳුවේ සිට bit 32ක් ලොකුයි. මෙතනද bit 32ක් ලොකුයි. ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඔක්කොම ගත්තා. හැබැයි මේක බෙදන්න ඕනේ p වලට කැලයි d වලට කැලයි. ඊට පස්සේ කියනවා මෙයා මෙතන 4KB pages. මේ එක පිටුවක size එක කොච්චරද? 4KB. එක පිටුව 4KB. හරි? මම share කරන්නම් screen එක තුල බලතැනගේ මේ පොන්ටි කතාව. ඔය කතාව ටික ඔළුවට දාගන්න. හරිද? ඔය කතාව ටික ඔළුවට දාගන්න. තුල අපිට කතා කරන්න පුළුවන්. මෙන්න අපේ මතකය. මේකේ මේ ඇඩ්‍රස් ගත්තොත් මෙතන ඇඩ්‍රස් එක ලියන්නේ බිටු 32. මේ size එක 32යි ඇඩ්‍රස්. මේ size එක 32යි. කඩනවා දැන් p එකයි d එකයි. හරිද? මෙතන ඇඩ්‍රස් ඔක්කොම 32 එක. බිටු 32 ඇඩ්‍රස් යන්නේ. බයිට් ඇඩ්‍රස් මේක එක බයිට් එක කතා කරනවා. ඊට කියනවා එක පේජ් එකක් 4KB කියලා. ඒ කියන්නේ මේක දැන් පේජ් එකකින් ගත්තොත් මේ මොකක්ද size එක බයිට් මේ size එක 4KB. එක පිටු. ඒ කියන්නේ මේ ඇඩ්‍රස් එකේ එහාම යන ප්‍රමාණය කොච්චරද? 4KB. 4KB කියන්නේ එයාට මෙතන තියෙනවද බිටු කීයක් මෙයාට ඕනේද? ඒ කියන්නේ 4 වැඩි කිරීම 2 10. ඒ කියන්නේ 2 2 වැඩි කිරීම 2 12. ඒ කියන්නේ d එක කොච්චරද? මේක 12. දැන් අවිලන්ටක් ගන්න. මුළු size එක 32යි. d පැත්ත 32යි. sorry 12යි. මුළු size එක 32යි. d පැත්ත එයා මේ පැත්ත කොච්චරද? මේ පැත්ත 20යි. මහා ලොකු ගණන දෙයක් තියෙනවා. ඒක බිටු 20ක් p එකට දානවා. බිටු 12ක් d එකට දානවා. ඔකනේ හදන්න තියෙන්නේ. මේ කතාව හැමතිස්සෙම අපිට page size එක දුන්නා කියන්නේ page size එක තමයි අනුලම්බය. නැත්තම් frame size එක දෙකම එකයි. පිටුවක ප්‍රමාණය කිව්වත් රාමුක ප්‍රමාණය කිව්වත් දෙකම එකම අකේ. මොකද මේක අපි භෞතික මතකයට දෙන්නේ f එකයි d එකයි. තාර්කික මතකයට ගත්තොත් දෙන්නේ p එකයි d එකයි. දෙකම ප්‍රමාණයෙන් සමානයි. අන්න ඕක තමයි අපේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ 12 වෙනි ප්‍රශ්නේ. size එක වෙනස් කරා. භෞතික මතකයේ ප්‍රමාණයයි තාර්කික මතකයේ මුළු ප්‍රමාණය වෙනස් කරා. මුළු ප්‍රමාණය වෙනස් කරා. total එක වෙනස්. මේ size එක වෙනස්. භෞතික මත එක size එකක්, තාර්කික මත තව size එකක්. දෙකක් කියන්නේ. ඔන්න 12 ප්‍රශ්න වෙනස් කරේ ඒකයි. බලන්න. රාමු 32ක භෞතික මතකය. මේ භෞතික මතකේ රාමු 32 රාමු 32. රාමු 32. භෞතික මතකය. ඊට පස්සේ වචන 1000 වල බැගින් දුක් පිටු 60ක් වල තාර්කික ලිපියක්. මේ පැත්තේ තියෙනවා පිටු 64ක්. මේකේ පිටු තියෙනවා 64ක්, පිටු 64ක්. මේකේ පිටු තියෙනවා කොච්චරක්ද? frame තියෙනවා 32. මේ දෙකේ අර මුළු size එක වෙනස්. හැබැයි මේකේ මේ frame size එකයි මේකේ page size එක සමානයි. page size එක කොච්චරද? 1024 words. වචන 1000 ඒ කියන්නේ කිලෝබයිට් එකක්.
කිලෝබයිට් එකයි. දැන් අපි ඉස්සර හොයාගන්න. ඒතර අනුලම්බය කොච්චරද? කිලෝබයිට් එකයි. p එකයි d එකයි මේ පැත්තේ. මේ f එකයි d එකයි මේකේ. ඒතර මේකේ d කියන්නේ 10යි. මේකේ d කියන්නේ 10යි. දෙකම එකයි නේද? දැන් හොයන්නේ p එකයි f එකයි. මේකේ රාම කොච්චර දිනවද? 64ක්. රාම 64ක්. රාම 64ක්. ඒ කියන්නේ කිලෝබයිට් එකේ රාම 64ක්. හරිද? කිලෝබයිට් එකේ රාම 64ක්. දැන් කොච්චර මතක ප්‍රමාණයක් වුණාද මම? මතකය නේද? 64යි. කිලෝබයිට් 64 බෙදීම කිලෝබයිට් එකයි. तो මෙතන තියෙන කොච්චරද? කිලෝබයිට් 64 කියන්නේ දෙකේ කියන බලය. දෙකේ 6. මෙතන 6ක්. අයි 64යි නේද මෙතන? 64 දෙකේ 6 බලය. તો මෙයාට තියෙන්නේ page එකට ඕනේ ඉඩ ඕනේ නැත්නම් address line ඕනේ කොච්චරද? bit 6. එතකොට මේ මුළු size එක මෙයාගේ 16. මෙයාගේ 32යි තියෙන්නේ මෙයා. 32 කියන්නේ කීයද? දෙකේ 5 වෙනි. එහෙනම් මෙයාට ඕනේ 5. මෙයා size එක කොච්චරද? ඔක්කොම size එක 5. මේ දෙක සමානයි. d එක සමානයි. අපි d එක දැන් මෙතන හොයන්න. දෙපැත්ත අතර වෙනව දුන්නා. ඒතර මෙයාගේ තාර්කික මතකයේ පිටු 16ක ලිපිනක් තියෙනවා. මෙයාගේ භෞතික මතකයේ පිටු 15ක ලිපිනක්. ඒක ගැටලුවක් නැහැ. භෞතික මතකයේ ප්‍රමාණයෙන් අඩුයි. ඒක ප්‍රශ්නයක් නෑ. මෙයා කියන්නේ 32යි. මෙයා කියන්නේ 64යි. ඒක අපේ ගැටලුවක් නේ. අපි කතා කරන්නේ මේකෙන් මේක මැප් කරන්න. page එකයි frame එකයි මේ size එක සමානයි. අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකම උත්තරය වෙන්නේ ওই ඉලක්කම් දෙක නේද? logical address එක තාර්කිකමයි 16ක් වෙනවා. භෞතික ලිපිනේ 15කට සමානයි. ඉතින් අපිට ඕකෙන් තමයි අපි උත්තර හොයලා අනිත් උත්තර පාස් කරගන්නේ. අපිට උත්තර එන්නකොට පාස් කරන්න වෙනවා. එකපාර කරන්න බෑ. මම මේකයි කිව්වේ අපිට මේ ගණන් ටික හදාගත්තොත් ලේසියෙන් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. මම මේකයි විවිධාකාර ප්‍රශ්න ගොඩක් දුන්නේ. දැන් 13 තවත් වෙනස් ප්‍රශ්නයක්. 13 තවත් වෙනස් ප්‍රශ්නයක්. 13 කියන්නේ අපිට මේ දීලා තියෙන ඇඩ්‍රස් වළංගුද නැද්ද කියලා අහන්නේ. වළංගුද නැද්ද කියලා අහන්නේ. වළංගු නම් කොහොමද කියලා. වළංගු නැත්නම් ඒත් කොහොමද කියලා. අපි මේක ටිකක් ගණන් හදලා බලන්න වෙනවා. හරි. මේ තියෙන ඇඩ්‍රස් වලට නේද අපි දීලා තියෙන මේ අගයන් ගැලපෙනවද කියලා අහන්න. 1 KB size නේ යන්නේ. කිලෝබයිට් එකේ size යන්නේ. මේ තියෙන ඇඩ්‍රස් වැලිඩ් වෙනවද නැද්ද? පිටු අංකය අනුලම්බය. පුළුවන් ද හොයාගන්න? බලන්න පොඩ්ඩක් හොයාගන්න බලන්න 13 වෙනි ප්‍රශ්නේ. ඒ කියලා නම් හිතන්නේ නැහැ. නමුත් අපිට කරන්න පුළුවන් වෙයි. මේ ඔක්කොම වැලිඩ් ඒවා තියෙන්නේ. ඉන්නඩ එකක්වත් දීලා නැහැ. මොකද අපිට හොයන්න පුළුවන් වෙන්නේ නැහැ. මම පළවෙනි එක ගන්න කියා දෙන්නම්. ඉතුරු ටික බලන්න පුළුවන්ද කියලා. හරි? පළවෙනි එක මම කියා දෙන්න. ඊට බලන්න ඉතුරු ටික කරන්න පුළුවන්ද කියලා. මට ඔයගොල්ලෝ B එක හොයලා කියන්න. මම A එක හොයලා දෙන්නම්. හරිද? මම ඒක හොයලා දෙන්න B එක හොයන්න පස්සේ බලන්න. මේකට රූප සටහන ගොඩක් වැදගත්. රූප සටහන ඉගෙන ගන්න එක ලේසි. නැත්නම් වෙන ගණිත ක්‍රමයක් තියෙනවා. මම ගණිත ක්‍රමයක් කියන්නම්. රූප සටහනක් කියන්න. බලන්න මොකද්ද කියන්නේ කියලා. අපේ පිටුවක size එක 1 KB. අපි ඇන්දෝ ඩයග්‍රෑම් එක අපිට මේ වගේ ඇඳෙන්නේ මතකයේ. මේක ප්‍රමාණය කිලෝබයිට් එකක්. මෙයා පටන් ගන්න බිඳුවේ පළවෙනි පේජ් ඉවර වෙනවා 1023. දෙවෙනි පිටුව පටන් ගන්න 1024 ඒක ඉවර වෙනවා 2047.
මේක පිටුව බිඳුව මේක පිටුව 1. તો දෙවෙනි පිටුව පටන් ගන්නවා. එතකොට කියන්නේ තුන්වෙනි පිටුව දෙවෙනි පිටුව 1. 2048 න් පටන් ගන්නවා. ඒතර යන්න ඕන තව 1024 නේද? ඒතර එන්නේ 2047 ධන 1024. එතකොට 1යි 7යි බිඳුව 3යි 3072යි. එතකොට ගන්නේ 3071යි. Kemudian 1024 වැඩි කිරීම 4 තුනක් කියන්නේ තුන්දාස් 71යි. පටන් 3071 ඊළඟ පටන් ගන්නවා. මේක යනවා 4095. ඔන්න ලක්කන් ටික. අපි මේ තමයි අපි පේජින් යන විදිහ. මුල්ම පේජ් එක පටන් ගන්නවා බිඳුව කියන එකෙන් ඉවර 1023. මොකද කිලෝබයිට් එකේ සයිස් එක. මෙන්න සයිස් එක. તો දෙවෙනි පිටුව පටන් ගන්නවා 1024 යනවා 2047 දක්වා. ඒක තමයි දෙවෙනි අත දෙවෙනි පේජ් එක වශයෙන් ගත්තොත් එක කියලා නම් කරන්නේ. මේක 0 page මේක first page. එහෙම නම් කරන්නේ පටන් ගන්න බිඳුවේ. කොහොමද? එතකොට මේක 2 මේක 3. අපේ ඇඩ්‍රස් එක දෙනවා කීයද? 3085. දැන් අහන්නේ 3085 අයිති වෙන්නේ මොන පිටුවටද? පාලිකාරය මොන පිටුවටද? මේක දිනේ කොහෙද? 3085 මෙන්න මෙතන තියෙනවා. මේ හැටි අද තුන්වෙනි පිටුවයි තියෙන්නේ. මේ page number එක 3. page number එක 3. එතන offset එක. offset එක කියන්නේ page එක පටන් ගන්න තැන කොච්චර තල්ලු වෙනවද? page එක වලට කොච්චර තල්ලු වෙනවද? page එක පටන් ගන්න කීයද? 3072. page එක 3072 page එක පටන් ගන්න. તો මේ ආගේ 3085 නේ. 3072 පටන් ගන්න page එක මෙයා කොච්චර ඉස්සරහට යනවද? මේ ඉස්සර තල්ලු වෙන්න ඕනේ, අනුලම්බ තල්ලු වෙන්න ඕනේ. විස්ථාපන කොච්චරද? 13. එහෙනම් page number එක 13 වෙනවා. ඒක අනුලම්බයේ offset එක 13. එයා ඉන්නේ තුන්වෙනි පිටුවේ පටන් ගන්න තැන ඉඳන් දැන් 13ක් පල්ලෙහාට තල්ලු. අනුලම්බ කියන්නේ තල්ලු කොච්චර තල්ලු වෙලාද? ඉස්සර තියෝ ඩිස්ප්ලේස්මන්ට් කියලා. විස්ථාපනය. ඒක වඩා හොඳයි මට හිතෙන්නේ. offset එකට වඩා. offset අනුලම්බය කියලා. අනුලම්බ. ඒතර අපි තල්ලු කරනවා. දැන් ගිය අවුරුද්දේ මාකටිං එකේ මෙතන නෙරුව කියලා නම තියෙනවා සිංහලෙන් දාන්න. නෙරුව කියලා. offset ඒක තමයි නෙරුව කියලා. මම දන්නේ නැහැ කොහොමද සාධාරණද හරිද වැරදිද කියන්නේ. නෙරුව කියලා දාන්න. ඒතර මේක තමයි අපි කතා කරන්නේ. දැන් ඊළඟට දෙන්නේ කීයද බලන්න. මම ගණිතයෙන් ගණිත වශයෙන් මම හොයන්න පුළුවන්. පොඩි දෙයක්. 42095. මම බලන්න මේක ගණිතයෙන් කරන විදිය 3085. තුන් අපිට 3085 සාමාන්‍ය අපිට දීපු වැලියු එක බෙදන්න අපේ පේජ් සයිස් එක. පේජ් එක බෙදලා ගන්න පූර්ණ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාව තමයි අපේ පිටු අංකය. දීපු අපේ ඇඩ්‍රස් එක අයි බෙදුවාම පිටුවක ප්‍රමාණයෙන් අපිට ලැබෙනවා පූර්ණ සංඛ්‍යාව ලැබෙනවා පිටුවක්. ඉතිරිය තියෙනවනේ. ඉතිරිය තමයි අපිට ලැබෙන්නේ අනුලම්බයේ වශයෙන්. හරි ලේසි ඒක නිසා. අපිට ඕන්ලාගේ ඇඩ්‍රස් එකක් දුන්නොත් ඇඩ්‍රස් එකේ page number එකයි අනුලම්බයයි ගන්න ඇඩ්‍රස් එක දීපු ඇඩ්‍රස් එක බෙදන්න page එක size එක. ඒක පිටු ගන්න හම්බ වෙනවා. ඒක ලැබෙන පූර්ණ සංඛ්‍යාව තමයි පිටු ගන්න. අපි කියන මොඩියුලස් කියලා. ඉතිරිය රිමයින්ඩර් එක. ඒක තමයි අපට හම්බ වෙන offset. අපයාගේ 495 මේක බෙදන්න 1024. අමාරු ගාන නේද? අමාරු ගාන. මේ බෙදා අපිට හම්බ වෙනවා පූර්ණ සංඛ්‍යාව අපිට කියන්නේ පිටු අංකය මොකක්ද කියලා. ඉතිරිය අපිට හම්බ වෙනවා ඉතිරිය. මේකෙන් ඉතිරිය හම්බ වෙනවා. ඉතිරි ගාන අපිට කියන්නේ මොකද්ද? offset. විභාගයේදී මෙච්චර ලොකන බෙදන්න දෙන එකක් නැහැ. හදිස්සියෙන් වතුර බෙදා ගන්න ඕනේ. අපි දැන් 42095 බෙදුවාම 1024න් අපිට අගේ වශයෙන් කීයක් එයිද? ඒ ආසන වශයෙන් 10න් යන්නේ නේ 1000 කියලා ආසන වශයෙන් ගත්තොත් අපිට 41යි ගන්න හැන්නේ නේද? ආසන වශයෙන්. අපිට එහෙම ගෙස් කරන්න පුළුවන්.
මේක 1000ට ගත්තොත් ඒ නිසා අපි 1024 41 වැඩි කරලා බලමු. මේ ආසන සෝන ගන්න පුළුවන් 1024යි නේද? 4 ආසන 16 හතර වෙනවා 9යි 1යි 4යි. වෙන්නේ 4යි 8යි 9යි 2යි 4යි. 44984යි. එහෙමද? අදට සෙක්ටර් 984. එතන අපිට ඒතර ආසන හදාගත්තේ පිටු අංකය මොකද්ද? 40. ඉතින් අපිට මේක අඩුවවත් 42095න් 111 අපිට ඔෆ්සෙට් එක වෙන්නේ 111. පේනව නේද? අමාරු නෑ මොකද ලොකු බලන්න අමාරු නෑ. තුන්වෙනි එක ගන්නකොට තුන්වෙනි එක කීයද තියෙන්නේ? 215201යි. 1027 බෙදන්නේ ආසනයෙන් කීයක් එයිද? 1027 මෙතනට නේද? මේ තුන අයින් කරාම 210ක් විතර ඉන්නේ. අපි 210ක් දාලා බලමු. 210ක් දාලා බලමු ආසන වශයෙන්. අපි දැන් මේ තුන කපලා ගත්තොත් 215 24 ගන්න අර 210ක් කොට ගත්තේ 210ක 212ක් කර අපි 210ක 210 ලේසියෙන් වැඩි කරන්න නේද? අපි 1024 210 අපිට කෙලින් වැඩි කරගත්ත හැකි 1024යි අපිට එකක් තියෙනවනේ දෙකෙන් වැඩි කරනකොට වෙන්නේ 8යි 4යි 0යි 2යි 0යි 4යි 10යි 5යි 1යි 2යි ඔයාලගේ 215යි 40යි 2015යි මේක අඩු කරාම මම අඩු කරනවා මේ තමයි ඔයගොල්ලෝ ඉවිසර අඩු කරගන්න පොරෙන් 1යි 6යි 8යි 160 මොකද කාණ්ඩ කරනවා 201යි 160 අපිට එන්නේ පිටුව 210 ඔෆ්සෙට් එක 161යි මේක තියෙන්නේ ගණිතේ පොඩ්ඩක් දක්ෂ වෙන්න ඕනේ ගණිතය මම පොඩි කම්පියුටර් ගැන ගණිතේනේ ඒක වගේ ඒ නිසා අපිට ඉලක්කම ලබන ප්‍රශ්නයක් නැහැ ඉලක්ක ලබනවා බෙදුවා ගත්තා පිටුවේ ප්‍රමාණය තියෙනවා නම් අපිට ගොඩක් ඒවා කරන්න පුළුවන් ඒක තමයි ඔෆ්සෙට් එක ඩිස්ප්ලේස්මන්ට් D එක මෙමරි සයිස් එක දන්නවා නම් ඉතිරිව හදාගන්න පුළුවන්. සූත්‍රය මතක තියාගන්න පිටු කරන්න සමානයි මුළු මතක ධාරිතාවය බෙදීම පිටුවක ප්‍රමාණය. ඕක හරහා ගොඩක් ගණන් හදන්න. ඒතර පිටුවක ප්‍රමාණයක තමයි ඔෆ්සෙට් කියලා ගන්න අපි පේජ් සයිස් ඔෆ්සෙට් එක. ඒක හරහා අපිට තුටි හදාගන්න පුළුවන්. ඔය කාරණා දෙක දන්නවා නම් අපිට පේජින් ප්‍රශ්න ඕනේ උත්තර ලියන්න. මම හිතන්නේ ඒක එහෙම සංකීර්ණ අමාරු දෙයක් නෙමෙයි. මේ ගණන් ටික හදාගන්න පුළුවන් වුණා නම් මට හිතෙන්නේ ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා. ඒ ටික පැහැදිලිද කරගන්න පුළුවන් වෙයිද? ඉතින් මගේ ඇත්තටම මේ පාර අදහසක් තියෙනවා මෙන්න මේ ෂෙඩියුලින් ඇල්ගොරිතම් වල ගාණක් එයි කියලා මට ඒක ගොඩක් හිතෙනවා. මොකද මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තාම දීලා නැහැ. ඒක නිසා අපි හිතනවා ඒකෙන් ප්‍රශ්නයක් එයි කියලා. ඒ ප්‍රශ්නේ කරගන්න පුළුවන් කට්ටිය අත උසන්න බලන්න ෂෙඩියුලින් ඇල්ගොරිතම්. නියම කරන ඇල්ගොරිතම් වලින් ගාණක් කරගන්න පුළුවන් කට්ටිය අත උසන්න. මේ 20 21 අපි දුන්නේ ඒවා එන්නේ. මම ඔක්කොම එකට දාලා දුන්නා. ඔච්චර සංකීර්ණ ප්‍රශ්නයක් එන එකක් නැහැ. නමුත් මම ඉතින් ඔක්කොම එකට දාලා දුන්නා. අනිත් අය මොකද වැඩේ? එහෙම ගාණක් කරගන්න අමාරුද? මේ බැරි කට්ටිය මට මැසේජ් එකක් දාන්නකො මේක කරගන්න බෑ කියන කට්ටිය එහෙම ඉන්නවනම් කවුරු හරි
අත උස්සන්න අකමැති කට්ටිය ඉන්නවනේ නේද? කරගන්න බැරි නම් ඔය මට මැසේජ් එකක් දාන්න බලන්න. මට කරගන්න බෑ කියලා. ෂෙඩියුලින් ගන්න. මොකද ඒක ගොඩක් වෙලාට මේ සැරේ එයි කියලා මට හැඟීමක් තියෙනවා. I believe it will come in this year. මෙහෙම දෙයක් අපි අහමු. 20 අපිට දැන් ප්‍රශ්න තියෙනවානේ. 20 ප්‍රශ්නේ මට කියන්න ටක් ගාලා හදලා කියන්න. first come first serve එකේ average time එක කොච්චරද? shortage of first එකේ average time එක කොච්චරද? round robin එකේ average time එක කොච්චරද? මේ තුන සඳහා ඔයගන්ට ලැබිච්ච average waiting time එක. සාමාන්‍ය පොරොත්තු කාලය මට හදලා කියන්න බාන්නේ නම් මම මිනිත්තු 5ක් විතර දෙන්න. මට හදලා කියන්න ඒ තුනට අදාළ පොරොත්තු කාලය කොච්චරද කියලා වෙන වෙනම තුනට 20 ප්‍රශ්නේ. දැන් හදලා කියන්න. ගාන හදනව නේද? අංක 20
හදාගන්න බැරි කට්ටිය අමාරු කට්ටියට අත උස්සන මම උදව් කරන්න. සරල ගාණක් හදන්න තියෙන්නේ. නමුත් අපි ඉගෙනගෙන තියෙනවා. මේවා පුංචි දේවල් නමුත් විභාගයේදී මේවා කරකෝල එහෙට මෙහෙට දාලා හදනවා. අපි ප්‍රශ්නය දිගහැරලා ගත්තොත් හරිම ලේසියි හදන්න. දිගහැරලා ගන්න ඕනේ ප්‍රශ්න. ඒතකොට අපිට විසඳ ගන්න පුළුවන්. කොහොමද හදන්න පුළුවන් වගේ නේද? උත්තර දාන්න නෑ. එදා මම හැදුවා කියලා මට මතක තියෙනවා. නමුත් අවුල දැන් හදලා මට කියන්න ආසරයක් ගන්න. 20. අනුසම chart එකක් අඳින්න. chart එක අඳපු ගමන් පේනවා. ඊටසේ ගණන් හදන්න. සුපුන් හදාගත්තද? මලිති විදූෂි හැදුවද මේකේ උත්තරේ කීයද ආවේ? රශිනි හදාගන්න පුළුවන්ද? මොකද ඒකේ අමාරු රවුන්ඩ් රොබින් තමයි අමාරු. අනිත් ඒවා ලේසි. රිද්මේ මොකද උනේ? මේක හදන්න පුළුවන්ද? 20. රයිට්. රිද්මේ තාම හදනවලු අනිත් අය. ඔව් මාළිත උත්තරයක් දානවා ෆස්ට් කම් ෆස්ට් සර්ව් 28යි කියලා. ඒක හරි.
අපි හදමුද ගාන බලන්න ටක් ගාලා යමු. නේද? පිටකල ගාන හදමු. එච්චර අමාරු ලොකු ගානක් නෙමෙයි. අපිට පොඩි ගණන් ටිකක් තියෙන හදන්න. බාන මේ වගේව අපිට විභාගෙදි දැන් ඉන්න පුළුවන් සම්බන්ධතාවයක් තියෙනවා. මොකද මෙතෙක් කල අපිට ෂෙඩියුලින් එකකට නියම කරන අයකට මේ ගණන් දීලා නැහැ. කෙටි ප්‍රශ්නවත් තිබුණේ නැහැ අපිට. ඒ නිසා අපි දැන් පහුගිය අවුරුදු දෙකේ පේජින් තිබුණානේ. ඒ නිසා දැන් අපිට මේ වගේ ප්‍රශ්නයක් එන්න කාලේ හරි. ඒ නිසා අපි කියන්නේ ඒක පොඩ්ඩක් බලන්න. සමහරට ඉතින් දැන් ගිය අවුරුද්දවල පේජින් ප්‍රශ්න හොඳටම කරලා තිබුණේ නැති නිසා සමහරට පේජින් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ වෙන්න සම්භාවිතයක් තියෙන නිසා අපිට ඒවා එකක් බලා ගන්න කි වාසියක් තියෙනවා. මොකද මේ කියන්නේ ජොබ් කීයක් තියෙනවද? ජොබ් පහක් කියනවා. මා ජොබ් පහ P1 P2 P5. අපි ඉඳගෙන මේ ජොබ් පහ ගන්නවා. අපිට ඉස්සෙල්ලාම ගන්නේ first come first serve. නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි තියෙන එක එහෙම ගන්නවා. ඔක්කොම බින්දුවේ ආවේ. ඒ නිසා අපි වලට යනවා. P1 ඉස්සෙල්ලා P2 ඉස්සෙල්ලා. ඊට පස්සේ අපිට කියනවා P1 එකේ කාලය 10යි. නිසා මේ පැත්තට ටයිම්ලයින් එක හද ගන්නවා. බින්දුවෙන් පටන් අරගෙන සාමාන්‍යයෙන් අපි දැන් මේකේ එකතුව දැනන් ඉන්නවා. ජොබ් එක එකතුව 61ක් නෙන්නේ. මුලින් පටන් ගන්නවා ෆස්ට් ජොබ් එක P1 එයා 10ක් යනවා. සම බිඳුවේ සිට මෙයා 10 දක්වා කරනවා. මොකද P1 එකේ කාලය. P2 පටන් ගන්නේ 10න් පස්සේ. එයා 29ක් යනවා. එහෙනම් මෙයා පටන් ගන්නවා මෙතනින් 10න් පටන් ගන්නවා P2 එක. එයා 29ක් යනවා. එහෙනම් මෙයා කාලය කොච්චරද? මෙයා වැඩ කරනවා 39 දක්වා. ඊට පස්සේ අපිට එන්නේ P3 එක. එයා 3යි වැඩ කරනවා. මෙතනින් පටන් ගන්න එයා 3යි. එයාගේ කාලය 42. P3 P4 පටන් ගන්නේ 42කින් එයා 7ක් කරනවා. ඒ නිසා මෙයා පටන් ගන්නවා 42කින් එයා 7ක් කරනවා. ඉතින් මෙයාගේ කාලය 49. ඊට පටන් ගන්නේ P5 එක එයා පටන් ගන්නවා 49න් එයා 12ක් කරනවා. එහෙනම් මෙයාගේ කාලය වෙන්නේ P5 පටන් ගන්නකෙන් එයා 12ක් ගියා 60. මේක හරි ලේසි වේටින් ටයිම් ගන්න. මොකද මෙන්න මේ ටයිම් එක. මෙයා මේ කාලේ ඉන්නවා. මෙයා වේටින් ටයිම්. මෙයා මේ කාලේ ඉන්නවා. වේටින් ටයිම්. මෙයා මේ කාලේ ඉන්නවා. වේටින් ටයිම්. මෙයා මේ කාලේ ඉන්නවා. වේටින් ටයිම්. එතකොට මේ තමයි P0 එකේ වේටින් P1 එකේ වේටින් ටයිම් එකක් නැහැ. නම් P1 එකේ වේටින් ටයිම් එක 0යි. P2 එකේ වේටින් ටයිම් එක මේ ටික 10යි. P3 එකේ වේටින් ටයිම් එක මේ ටික 39යි. P5 වලට මේ ටික 42යි. P5 එකේ වැඩි ටයිම් එක ටික 49. එකතු කරන ඔක්කොම ටික නේද? එකතු කරන ඔක්කොම ටික එතකොට 10යි 39යි 42යි 49. එතකොට 20 ගාන දෙකක් 10යි 140. 140 බෙදීම 5 නිසා 5න් ගත්තා. 5න් බෙදුවම 2යි 8යි 28යි 20. මිනිත්තු තප්පර 28යි. බලන්න කොච්චර ලක්කේද අපිට? මිනිත්තු දෙකක් යයි මේක කරනවා. මේ කැලේ. first come first serve. පැහැදිලි නේද? ඊට පස්සේ කියන්නේ මොකද shortest job first. shortest job first මොකද කරන්න ඕනේ? මේ ටික arrange කරනවා කුඩාම කාර්ය මුලට එන්න. ඒක කුඩාම කාර්ය මොකද්ද? පටන් ගන්න P3 කුඩාම කාර්යය අපි ආසෙත් හඳුනනවා. එතනදී අර ටේබල් එක රීඅරේන්ජ් කරගන්න කුඩාම කාර්ය මුලට එන්න. කුඩාම කාර්ය මුලට එන්න. ඒතර ඉස්සලම කරන්න ඕනේ P3 ඊට පස්සේ P4 ඊට පස්සේ P1 ඊට පස්සේ P5 අන්තිම P2. අපි ඒ ක්‍රමයට අඳගන්නවා මෙතන chart එක. කාලය 60ක්ම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද මුළු කාලය 60කනේ. ඒ කාලය වෙනස් වෙන්නේ නැහැ. අපි අඳිනවා එකක් ටක් ගාලා තමන්ට මේ වගේ වඩා වේගෙන් විභාගිත කරන්න පුළුවන්. අපි කොහොමද මොකද මුලින් වෙන්නේ P3 ඊට පස්සේ එන්නේ P4 P1 P5 P2 ඔක පිළිවෙල. අපි මේක බලා ගන්නද අපිට ටේබල් එක රීසෙට් කරගන්න. අපිට හදා ගන්න. ඉස්සලා පටන් ගන්න P3 පටන් ගන්නවා යන කොච්චරද? 3ක් යන්නේ එයා කාලෙ 3ක්. ඊට පස්සේ P4 7ක් ගන්න. මෙයා පටන් ගන්නවා 3ෙන් 7ක් කරනවා 10යි. ඉවරනා P1 එයා 10ක් ගන්න. එයා මෙතන 10ක් ගන්න. මෙන්න 20යි. P5 12ක් ගන්න. එයා 20 ඉඳලා 32ක්.
12 32යි. ඊට පස්සේ P2 29යි. එහෙනම් 61යි. දැන් waiting time කතා කරන්නේ මේ ටික waiting time, මේ ටික waiting time, මේ ටික waiting time, මේ ටික waiting. එහෙනම් P3 waiting time එක 0යි, P4 waiting time එක 3යි, P1 waiting time එක 10යි, P5 waiting time එක 20යි, P2 waiting time එක 32යි. එකතු කරනවා. එහෙනම් 5යි නේද? 6යි. 65යි. 65 විදිහම 5යි. එහෙනම් 10 milliseconds මිලි තප්පර 10. ඉතින් මට නේද මේක කියන්න ඕනේ මේවා පහසු ගණන් අමාරු ගණන් නෙමෙයි. අපි තාක්ෂණය දන්නවා නම් ටෙක්නික් එක දන්නවා අපිට හරි පහසුවෙන් කරන්න පුළුවන්. එහෙනම් first come first serve ගත්තොත් මිලි තප්පර 13ක් තමයි waiting time. average waiting time per process. කිසියම් ක්‍රියායනයක් බලාපොරොත්තු වෙන්නේ නැවතුන වෙලාව මිලි තප්පර 13ක්. ඊට පස්සේ අපිට එන්නේ round robin වල ටිකක් සංකීර්ණයි. අඳින්න පරිස්සමෙන් අඳින්න. මේක පැහැදිලි නේද? ප්‍රශ්න ගැටලු මොකක්ද තියෙනවද? round robin සාමාන්‍යයෙන් යන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. round robin ක්‍රියාත්මක කරද්දී first come first serve එක හරහා යන්න පුළුවන්, shortest job හරහා යන්න පුළුවන්, priority base යන්න පුළුවන්. අය මෙතනදී අපි assume කරනවා round robin ක්‍රියාත්මක වෙන්නේ first come first serve විදිහට. first come first serve ආකෘතිය පාවිච්චි. ඒතර අපිට එන්නේ අනිවාර්යෙන් P1, P2, P3, P4, P5 වෙන පිළිවෙලට. ඒක ගැටලුවක් නෑ. පටන් ගන්නවා පළවෙනි process එක. මෙතන වැදගත් quantum එක. පංගුව වැදගත්. පංගුව මෙයා කියන එකද පංගුව 10යි. quantum එක 10යි. ඒක වැදගත්. මොකද එක වාරයකදී මෙයා කරන්නේ උපරිම කාලය 10ක් සඳහා පමණයි. P1 පටන් ගන්නවා මෙයාට තියෙන්නේම 10යි. නිසා මෙයා 10 කරනවා. නම් බින්දුවෙන් පටන් ගත්තා 10 දක්වා තියෙනවා. P2 29ක් තියෙනවා. 29 එකපාර කරන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? මෙයා මුල් වටේ 10ක් කරනවා. 20යි. P1 ඉවරයි. P2 29ක් තිබ්බා 10ක් කරා. තව 19ක් තිබ්බා. අපි මේක සටහන් කරලා ලේසියි අපි සටහන් කරගත්තා. අපි දන්නවනේ එතකොට. නම් මෙයා 10 තිබ්බ 10 නම් ඉවරයි. P3 එක අපිට තියෙන්නේ 3යි. දැන් මෙයා 3ක් කරනවා. 20ෙන් පටන් ගත්තා 3ක් කරා 29යි මෙයා ඉවරයි. P4 අපිට තියෙනවා 7ක්. එමෙන්න 7ක් කරන්න පුළුවන් 20ෙන් පටන් ගත්තා මෙයා 30ක් කරා මෙයාගේ 7 ඉවරයි. P5 පටන් ගත්තා P5 එක 12ක් තියෙනවා. මෙයා මුල් වටේදී 10ක් කරා. එහෙනම් අපිට තියෙන තිබුණේ මෙයා 4 දක්වා ගියා. මෙයා 10ක් කරා. මෙයාට තව දෙකක් තියෙනවා. ආයෙත් උඩට එන්නේ P1 ඉවරයි. P2 19ක් තියෙනවා. මෙතන 10ක් කරනවා. 9ක් තියෙනවා. 10 පටන් ගන්න මෙතන P2 එක. මේ P2 මෙතෙන් පටන් ගන්නවා. මෙතන 40න් පටන් ගන්නවා. මේ P2 එක එයා කරනවා 10ක්. 50ක් කරනවා. දැන් එහෙනම් P3 නෑ, P4 නෑ, P5 දෙකක්. එහෙනම් P5 පටන් ගන්නවා මෙතනින් පටන් ගන්නවා. මෙයා දෙකක් කරගෙන 52. මෙයාත් ඉවරයි. ආයෙ කරට යන උඩට P1 දැන් කොහොමද ඉවරලා තියෙන්නේ? P2 තව 9ක් තියෙනවා. මෙතන මෙයා කන්නේ. මෙයා මෙතන ඉඳලා 9ක් කරනවා. 61. මේ ඔක්කොම ටයිම් මේවා මේ හැම process එකම waiting time. මේ waiting time. දැන් ගණන් කරනවා. P1 waiting time එක 0යි. P2 waiting time එක මෙතන 10ක් තියෙනවා. අතන 20ක් තියෙනවා. අතන දෙකක්. එහෙනම් 32ක් තියෙනවා. P3 මෙච්චරයි මේ waiting time එක 20යි. P4 waiting time එක 23යි. P5 waiting time එක මෙතන තියෙනවා 30ක්, අතන තියෙනවා 10ක්. හතරයි. එකතු කරන ඔක්කොම ටික. මොකද්ද? 32යි, 20යි, 23යි, 4යි. එහෙනම් 5යි, 8යි,
115 නෑ 115 බෙදීම 5යි එහෙනම් ඉන්නේ 2යි 3යි 23යි මිලි තප්පර 23 ඉතින් මෙහෙම ඉක්මනට කරන්න පුළුවන් වෙනවා නේද ගණන්නේ දැන් ඒ ලෙවල් විභාගෙනේ ඒක අපි ගත්තා මුල් එකේ 28යි ඊළඟ එකේ 13යි මේක 23යි එහෙනම් වඩාත්ම වේගවත් මොකද වඩාත්ම අඩුම පුරුදු කාලයක් තියෙන්නේ shortage of first කෙටිම කාර්ය කොහොමද ඒ කොහොමද දෙන්නේ මොකද ඒකේ තමයි අඩුම පුරුදු කාලය ඒක හදලා තියෙන දෙයකටනේ හරිද හැබැයි සමහර තැන්වලදී මේ ගාණිතික ලක්ෂණ එහා මෙහා කරාම shortage of first එක හොඳ මේක වෙන්නේ නැහැ අපිට එහෙම කරන්න පුළුවන් හරිද එහෙම කරපු ගමන් ওই තත්ත්ව වෙනස් වෙනවා ඉතින් විභාගෙදී අපිට මේක ඔප්පු කරන්න වෙන්නේ මේවයි ගණන් වලින් ලකුණු වලින් වැඩ you have to calculate and show them with the values with the proof ඒක නිසා ඒක අපිට අත්‍යවශ්‍යයි පැහැදිලිද මේ ටික ප්‍රශ්න ගැටළු මොනවාවත් තිබේද ප්‍රශ්න මොනවද අහන්න තියෙනවද